තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන විභංග ප්‍රකරණය පිළිබඳව ධර්ම පන්තිය ධර්ම සාකච්ඡාව පටන් ගන්න යන්නේ. ඒ කාරණය පිළිබඳව ඒ ධර්ම පන්තියට සහභාගී වෙන ඔබ සියලු දෙනාම අපි ප ဋ ාණ සභාව වෙනුවෙන් පිළිගන්නවා. කරුණාවෙන් ඒ ධර්ම කරුණු සාකච්ඡා කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපි පුදුන් වැඳලා নমස්කාරය කරලා පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. අද විභංග පන්තිය අපි ඉරිදා පවත්වන පන්තියට අමතරව තව පන්තියක් මේ බදාදා මේ වෙලාව අපිට නිදාස් වෙලාවක් සිද්ධ වුණා. ඉස්සෙල්ලත් අපි මේ විභංග පන්තිය විභංග සාකච්ඡා කරගෙන ගියා. ඒ සාකච්ඡාම තවදුරටත් මේ සැරේ විභාගයේ ගන්න අයට පහසු වෙන පරිදි ඉදිරි විභංග ටික සාකච්ඡා කිරීමට තමයි අදහස් කරේ. අපිට තියෙන්නේ අද ධ්‍යාන විභංගයේ පිළිබඳව සාකච්ඡා කරන්න. ධ්‍යාන විභංගය කියන්නේ විභංග ප්‍රකරණයේ වෙන 12 වෙනි විභංගය. අපි සංඥාපනයේ විභංග පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන කොටාසේ සාකච්ඡා කරලා ඉඳිමු. ධ්‍යාන විභංගය කියන්නේ මෙහිමයි. මේ සතර ධ්‍යානයෝ තුන්නයින් විභාග වෙති. සතර ධ්‍යානෝ කියනකොට අපි දන්නවා ධ්‍යාන ඒ රූපාවචර ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. චතුර්ථ ධ්‍යානය කියනකොටම අපි දන්නවා අරූපාවචර ධ්‍යාන ටිකත් මේ හතරවෙනි ධ්‍යානයේ මතමයි පවතින්නේ. එතකොට මේ අපි කතා කරන්නේ අෂ්ට සමාපatti සම්බන්ධවමයි. ඒ වගේම ලෝකෝත්තර සිත් උපදින්නේ ධ්‍යාන පදනම් කරගෙන. එතකොට ලෝකෝත්තර ධ්‍යානත් අපි මෙතනින් කතා කරනවා. ඒතර සතර ධ්‍යානයෝ කියනකොට රූපාවචර, අරූපාවචර සහ අපරියාපන්න. ඒ කියන්නේ ලෝකෝත්තර ධ්‍යානත් ලෝකෝත්තර සිත් සියල්ලත් මෙතන සාකච්ඡා වෙනවා. මෙතන තියෙනවා සතර ධ්‍යානයෝ තුන්නයින් විභාග වෙති. ඒ කියන්නේ සූත්‍රාන්ත වාජනීය, අභිධර්ම වාජනීය, පඤ්ඤපුච්චක කියන ක්‍රම තුනෙන්ම විභාග කරනවා. එතකොට සූත්‍රාන්ත වාජනීයේ ඉස්සෙල්ලාම මාතෘකා වශයෙන් විස්තර කරලා ඒ මාතෘකා තබා නික්ෂිප්ත මාතෘකාවේ පිළිවෙලින් පද භාජනය කෙරෙමින් නිර්දේශය කියන ලදී. එතකොට උද්දේශයේ වශයෙන් ඒ මාතෘකා විස්තර කරනවා. මාතෘකා කියන්නේ කොහොමද ධානයකට සමවදින්නේ, ධානයේ పూర్ව භාගයේදී පිළිපදින ඒ
සීල සම්පත්තිය ඊට පස්සේ නීවරණ ප්‍රහාණය කරමින් ඒ ධ්‍යාන ලබා ගන්න ආකාරය මේ එතන විස්තර කරනවා මාතෘකා වශයෙන්. ඊට පස්සේ මාතෘකාවල කෙරුණ ඒ ධර්ම නැවත එකිනෙක අරගෙන විස්තර කරනවා. ඒක පද භාජනය නැත්නම් නිर्देशය කියලා කියනවා. අපි මේ මාතෘකාවට ගියාම ඒක විස්තර කරමු. එතන විස්තර කරනවා එහිලා චතුපාරිශුද්ධ සීලයද ධ්‍යාන භාවනාවට උපකාරක ධර්මයෝද ඒ ධර්මයන්ගේ අපරිහානීය පිණිස හා කර්මස්ථාන විස්මෘත නොවන පිණිස ස්මෘති සම්පජන්ම සමයෝගයේද භාවනානු රූප සේනාසන පරිග්‍රහයද ධානානු රූප ඉරියාපත පරිග්‍රහයද ධාන භාවනාරම්භයද ධාන ප්‍රත්‍යමීක ධර්මයෝ ප්‍රහාණයද සියලු ධානයන්ගේ උත්පත්ති ක්‍රමද දක්වන ලදහ. එතකොට මේ මාතෘකා තබන අවස්ථාවේදී ඒ කරන චතුපාරිශුද්ධ සීලය ලබන ආකාරය පෙන්වුම් කරනවා. චතුපාරිශුද්ධ සීලයේ එකින් එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය නිශ්චිත ඒ ආකාරයෙන් ඒ සීල චතුපාරිශුද්ධ සීලය වෙන වෙනම විස්තර කරලා එතනින් පස්සේ කොහොමද නීවරණ ප්‍රහාණය කළා ඒ ධ්‍යාන ලබා ගන්නා ආකාරය පෙන්වුම් කරනවා. එතකොට අභිධර්ම භාජනයේදී විස්තර කරන්නේ ධම්මසංගණයේදී විස්තර කරපු චිත්තෝත්පාද ආකාරයට. එතකොට අපි දන්නවා එතන කොහොමද රූපාවචර ධානයක් අලියන්නේ, රූපාවචර ධානයක් ප්‍රකාශ කරන්නේ. අන්න ඒ ආකාරයට රූපාවචර ධාන, අරූපාවචර ධාන සහ ලෝකෝත්තර ධාන කුසල වශයෙන්, විපාක වශයෙන්, ක්‍රියා වශයෙන් ඒ විභාග ණය දක්වන ලදී කියලා මෙතන විස්තර කරනවා. එතකොට විස්තර කිරීම ධම්මසංගණීය ආකාරයෙන් දත යුතුයි කියලා කියනවා. සුත්තාන්ත භාජනී හා අභිධර්ම භාජනීද පඤ්ඤ පුච්චකේද ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ ධානයෝම කියන ලදහ. දැන් මේ කාරණයක් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. සුත්තාන්ත භාජනීයේ ලෞකිකයි ලෝකෝත්තරයි දෙකටම එන ධාන ගැන කියනවා. ලෞකික ධානය කියන්නේ රූපාවචර අරූපාවචර මට්ටමේ. එතකොට ලෝකෝත්තර කියන්නේ මාර්ග සහ ඵල සිත්. එතකොට අභිධර්ම භාජනීය මේ විදිහට විස්තර කරනවා. පඤ්ඤ පුච්චකේ විස්තර කරන්නේ ඒ ආකාරයෙන්. ලෞකික ධානත් විස්තර කරනවා, ලෝකෝත්තර ධානත් විස්තර කරනවා. රූපාවචරයේ වෙන ධානත් විස්තර කරනවා, අරූපාවචරයේ වෙන ධානත් විස්තර කරනවා, අපරියාපන්න ලෝකෝත්තර භූමියේ වෙන ධානත් විස්තර කරනවා. ඔන්න ටික මතක තියාගත්තාම අපිට යන්න පුළුවන් මේකේ මුල් පාඩමට. ශ්‍රීමති මහත්මිය අපි යමුද ධාන විභංගයේ දෙවෙනි පොතේ 34 වෙනි පිටුවට. පාලි පැත්ත ගත්තට කමක් නැහැ. පාලි පැත්ත අපි කතා කරලා ඊට පස්සේ සිංහල පැත්තට යමු. ඒක තියෙන්නේ දෙවෙනි පොතේ පිටු අංක 34. ධාන විභංග හෙඩින් එකේමයි. හරි. පේනව නේද? පේනවා. ඔබතුමීට පින්. ඉතින් දැන් අපි සංඥාපනයේදී මොනවද අපි කතා කරන්න යන්නේ කියන කාරණේ ගැන විස්තර කරා. මෙතන ධාන විභංගේ පටන් ගන්න මෙහෙමයි. මේක තමයි මාතෘකාව. මාතෘකාව විස්තර කරන්නේ ඉද බික්ඛු පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඉන්ද්‍රියේසු ගුප්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤු පුබ්බරතා පරරතං ජාගරියානු යෝගයානු මත්තෝ සාතච්ඡං නේපක්ඛම් බෝධිපක්ඛ
यानं ධම්මානං භාවනානු යෝගයානුමත්තෝ කියලා මේ එක ඡේදයක් විදිහට මෙතන විස්තර කරනවා. මේක විභාගයට මේ බාලි පාඨය අවශ්‍යම් වෙනවා. ඉද වික්ඛු පාතිමොක්ඛ සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. මේකේ කොටසක් දෙනවා. ඉද වික්ඛු පාතිමොක්ඛ සංවර සංගතෝ. ඊට පස්සේ පෙය අලං කරනවා ඉතිරි කොටස. ඊට පස්සේ මේක අවසන් කරනවා භාවනානුයෝගයු මත්තෝ කියලා අවසන් කරන් පස්සේ මැද කොටස අපිට පුරවන්න ඕන. එහෙම නැත්නම් තවත් දුරට ගිහිල්ලා සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝතේ සම්මිච්ඡිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ විදිහට සමහිත ඒ වගේ වචනයකට ගිහිල්ලා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න කියනවා. එතකොට මේ පාලි පාඨය ඇත්තටම මතක තියාගන්න අමාරු නෑ. එක විදිහට පිළිවෙලකට යන්නේ ඉද බික්කු පාතිමෝක්ඛ සංවර සංවතෝ. පාතිමෝක්ෂ සංවරයෙන් සංවත උන බික්කුව ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්නෝ කියනකොට මේ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත භික්ෂුව ඊට පස්සේ චතු පාරිශුද්ධ සීලයට සම්පන්න වෙන්න නම් ආජීව පාරිශුද්ධ සීලයෙන් සම්ප්‍රයුක්ත වෙන්න ඕන. යාජීව පාරිශුද්ධ සීලයෙන් සම්ප්‍රයුක්ත වීමේ කොටසක් විදිහට තමයි ආචාර ගෝචර සම්පන්නෝ. ඊට පස්සේ ඉන්ද්‍රියේසු ගුප්තද්වාරෝ. මේ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. නැත්තම් ඉන්ද්‍රියේ සති සංවර ස්වභාවය. ඊට පස්සේ භෝජනේ මත්ඤ්ඤ පුබ්බරතේ පරරතේ මේ විදිහට කියනවා ඒ චතුපාරිශුද්ධ සීලය සම්පූර්ණ වෙන ආකාරය. මේක තවදුරටත් පැහැදිලි කරනවා පහළට යනකොට. මේ කාරණා පාලි ආකාරයටම විස්තරේ මතක තියනවා නම් වැඩි හොඳයි. මම කතා කරන එක ඇහෙනවද? ඇහෙනවා. මේක පැහැදිලිද? ශ්‍රීමති මහත්තයා පොඩ්ඩක් ඔව් පැහැදිලි. අර මේ අර ස්ක්‍රීන් එකේ සමහර යඳිනවා. ඒක පොඩ්ඩක් මේ ශ්‍රීමති මහත්තයා පොඩ්ඩක් ආයෙ ස්ටොප් කරලා ආයෙ ෂෙයා කරන්න. මේ ඒක ඔප්ෂන් එක දෙනවා. මට පේනවා ඒක. කුටු ගානේව වදිනවා. ඔව් ඒක මේ අනිත් මේකේ අය මම කමක් නැහැ. ඒක අපිට ගැටලුවක් නැහැනේ. සමහර අය දන්නේ නැතුව ඒකේ අදිනවා. ගැටලුවක් නැහැ. අපි ඒක අරගෙන යන්නේ ගැටලුවක් වෙන සයකට එහෙම මොනවා හරි යන්දොත් එහෙම ඔව් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ටොප් කරලා ආයෙ ෂෙයා කරන්න මේ ශ්‍රීමති මහත්මිය. එතකොට ඒක අයින් වෙලා යනවා. ස්ටොප් කරලා ආයෙ ෂෙයා කරන්න. එතකොට හරියනවා. හරි දැන් ආයෙ ෂෙයා කරන්න. එතකොට හරියයි. මේ අනිත් මේ ස්ක්‍රීන් එක උගහන්න එපා. මේ අනිත් මේ ස්ක්‍රීන් එක මේ හරි. අපි යමුද එකේ මේ සිංහල පැත්තට. එකේ 35 වෙනි පිටුවට මේ මහත්මිය අන්න හරි. දැන් මෙතන අර මුල කොටස මම කිව්වේ පාලි කොටස මතක තියාගන්න ඕන වෙනවා. මොකද පාලි කොටසෙන්ම විභාගේ නම් ප්‍රශ්න අහනවා. එක කොටසක් මුල කොටසක් දීලා අග කොටසක් දීලා මැද සම්පූර්ණ කරන්න. මම දැක්කා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර මෙතන විස්තර කරන්නේ මෙහෙමයි. මේ සස්නේ මහන. දැන් මෙතන කාරණා ගොඩක් අපි ඊට පස්සේ නිर्देशයට ගියාම විස්තර කරන්න වෙනවා. මේ සස්නේ මහන පාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරෙයි. ස්වල්ප මාත්‍ර වූ වරදෙහි බය දක්නාසුළු වූයේ ශික්ෂාපදයෙන්හි සමාදන්ව හික්මෙයි. එතකොට ඉන්ද්‍රියන්හි පියූ දොර ඇතිව ඉන්ද්‍රියේසු ගුප්තද්වාරෝ ඇතිව භෝජනයේ මාත්‍රඤ්‍යතාව පූර්වාත්‍ර අපරාත්‍රේ ජාගරියාන යෝගයේ යෙදුනේ දීරෙන් හා ප්‍රඥාවේ යුක්තව බෝධිපාක්ෂ ධර්මයන් වැඩිමේ යෙදුනේ වෙයි. දෙසෙයි.
හිතම ඉදිරියට යෑමේ හා නැවත් මේ සම්ම්‍ය ඥානයෙන් යුක්තව කරන්නේ වේ. ඉදිරි බැල්මේද විදසා බැල්මේද අවයව හැකිලීමේද දිගු කිරීමේ සහ සංගල සිව් දැරීමේද භෝජනයේ පානයේ කෑමේ රස විඳීමේද මල මුත්‍රා කිරීමේද ගමනේ සිටීමේද හිඳීමේද නිදීමේද නිදි දැරීමේද තුෂ්ණිම්බුත භාවයේද සම්‍යක් ඥානයෙන් යුක්තව කරන්නේ වේ. මේ කවුරු ගැනද කතා කරන්නේ? මේ දැන් භාවනානු යෝගී යෝගාවචර භික්ෂුවගේ ක්‍රියාදාමයයි අපි විස්තර කරන්නේ. ප්‍රාතිමෝක්ෂ රංවර සීලෙන් අපි විනය කරපු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තේරෙනවා භික්ෂු විනය කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් ආදි බ්‍රහ්මචර්ය සීලය. ආදි බ්‍රහ්මචර්ය සීලය කියන්නේ ඔය ශික්ෂාපද භික්ෂුන් වහන්සේට ශික්ෂාපද 220ක් තියෙනවා. ඊට අමතරව අධිකරණ සමත කියලා තව 7ක් තියෙනවා. භික්ෂුණීන්ට තියෙනවා 304ක් ශික්ෂාපද. ඊට පස්සේ අධිකරණ සමත කියලා 7ක් තියෙනවා. ඕවා තමයි ප්‍රධාන ශික්ෂාපද. මේ ශික්ෂාපද වල තියෙනවා එක කොටසක් සේකියා ධර්ම කියලා. සේකියා ධර්ම කියනකොට ඒක 75ක්. භික්ෂුන් වහන්සේලාටත් තියෙනවා භික්ෂුණීන්ලාට තියෙනවා. ඒ සේකියා ධර්ම වල තියෙන්නේ කොහොමද සාමාන්‍යයෙන් හැසිරෙන්නේ, කොහොමද සිවුර පොරවන්නේ, කොහොමද සිවුර පොරවල ගමේ ගම් දනව්වේ ඇවිදින්නේ, ඇවිදිනකොට කොහොමද ඉදිරි බැල්ම සිනහසෙන කතා කරන ස්වභාවය, එතකොට පාත්‍රයේ සංඥා ස්වභාවය, පාත්‍රයේ පින්ඩපාතයේ පිළිගන්නා ස්වභාවය, එතකොට ඊට පස්සේ එතනින් ගිහිල්ලා පින්ඩපාතේ වළඳන ස්වභාවය, වළඳනකොට ඇඟිලි වල ඒ කෑම ගෑවෙන්නේ කොහොමද, කටට යනකොට කට අරින්නේ කොහොමද, මේ වගේ එකින් එක විස්තර කරනවා. ඒ සේකියා ශික්ෂාපද 75. මල මුත්‍රා කිරීම පිළිබඳව ඊළඟට ධර්ම දේශනා කිරීම පිළිබඳව ඒ කාරණා එකින් එක විස්තර කරනවා. මේ කොටස ඔක්කොම මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒක තියෙන්නේ ප්‍රධාන ශික්ෂාපද කොටසයි. ඊට පස්සේ සදාචාර සම්පන්න වෙන ස්වභාවයෙන් කොටසයි. ඒක කියන්නේ සුත්ත කියලා කියනවා ප්‍රධාන ශික්ෂාපද කොටසට, අනික කියනවා කන්දක කියලා. එතකොට පරාජිකා පාළිය, පාචිත්ත පාළිය ප්‍රධාන ශික්ෂාපද තියෙන කොටස. ඊළඟට මහා වග්ග පාළිය, චුල්ල වග්ග පාළිය තමයි අර සාමාන්‍යයෙන් හැසිරීමේ ස්වභාවයට හුරු කරන ස්වභාවය. බොහොම ගාම්භීර විදියට විනය පාළියේදී මේ කාරණා විස්තර කරනවා. ඒක ඔක්කොම කැටි කරලා මෙතනදී කියනවා මේ චතු පාරිශුද්ධ සීලය කොහොමද යම් කිසි කෙනෙක් ඒ අරණ්‍යගත පුජ්‍යලේ චතු පාරිශුද්ධ සීලෙන් යුක්ත වෙන්නේ කොහොමද කියලා. මෙතන ගියාම ටිකක් දුරට ගියාම පේනවා තව පොඩ්ඩක් අපි යමුද ඉදිරියට. අන්න මෙතන අරණ්‍ය හිතම අරණ්‍යගතව, රුක්ෂ මූලගතව, පර්වත කඳුරලි ගිරි ගුහා මේ අසුරු කරන ප්‍රදේශ, ඒ භාවනාවට නිත්‍ය, භාවනාවට යෝග්‍ය ස්ථාන මේ විදිහට හිතම ආරණ්‍ය සේනාසනයකට ගියේ හෝ, රුක්ෂ මූලයට ගියේ හෝ, ශුන්‍යාගාරයට ගියේ හෝ, පළක් බඳ කය ඍජු කොට තබා සීය කර්මස්ථානමක කොට දැන් තමයි එන්නේ කර්මස්ථානෙට. භාවනා කර්මස්ථානය ගැන විස්තර කරන්නේ මෙතන. කර්මස්ථානෙට අභිමුඛ කොට එළවා හිදී. කර්මස්ථානය මොකක්ද කියලා කියන්නේ? කර්මස්ථානය සමහරවිට ආනාපාන සති, ඒ කියන්නේ සති නිමිත්ත තමන්ගේ නාසාග්‍රේ සති නිමිත්ත වෙන්න පුළුවන්. නැත්නම් කසින භාවනාවක් වෙන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී භාවනාවක් වෙන්න පුළුවන්. ඒ කරුණා ඒසාගත සතර අප්‍රමාණ්‍ය වෙන්න පුළුවන්. ඒ කර්මස්ථානයේ අභිමුඛ කොට හිදී. එතම ස්කන්ධ ලෝකේ අවිද්‍යාව හැරපියා, අවිද්‍යා ඇති සිතින් යුක්තව ස්කන්ධ ලෝකේ අවිද්‍යාව හැරපියා පහ වූ අවිද්‍යාව ඇති
සිතින් යුක්තව විතේ. මේ දැන් කරන්නේ නීවරණ කොහොමද ප්‍රහාණය කරන්නේ? දැන් නීවරණ එකින් එක විස්තර කරනවා. ඊට පස්සේ ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසුදු කර තීන මිද්දේ හැර පියා පහව තීන මිද්දේ ඇතිව ආලෝක සංඥා ඇතිව සිහිය ඇතිව සම්‍යක් ඥානය ඇතිව වෙසේ. තීන මිද්දෙන් සිත පිරිසුදු කරේ. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසුදු කරේ. විචිකිච්ඡාව හැරපියා තරණය කළ විචිකිච්ඡා ඇති කුසල ධර්මයන්ගේ සැක රහිත වූයේ. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු මේ නීවරණ ධර්ම එකින් එක ප්‍රහාණය කරන. හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥා දුර්වල කරන පංච නීවරණයන් හැරපියා කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතක්ක සහිත වූ දැන් තමයි ධ්‍යාන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. උපචාර ඇවිල්ලා ධ්‍යාන මට්ටමට යන්නේ කොහොමද? විතක්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ. මේ ප්‍රථම ධ්‍යානයට ලබාගත් ආකාරය. ඊට පස්සේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිද්ධීමේ අධ්‍යාත්මයේ පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතක්ක වූ අවිචාර වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය සුඛ ඇති ද්විතීය ධානයට පැමිණ වෙසේ. මේ චතුර්ථ ක්‍රමේ දෙවෙනි ධානයෙන් එතකොට විතක්ක විචාර හැර ඊට පස්සේ ප්‍රීතිය ඒ දෙවෙනි ධානයේ ප්‍රීතියගේ තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතියගේ ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහිය ඇත්තේ සම්‍යක් ඥාන ඇතිව නාම කයින් සුඛය විඳි. මේ කියන්නේ සුඛ සහ කියන්නේ තුන්වෙනි ධානය. යම් ධානයක් හිතකොට බුද්ධ ආදී ආර්යෝ ධාන සමාංගී පුජ්‍යලයා උපේක්ෂා ඇත්තේ ස්මෘති ඇත්තේ සුඛ වේරණ ඇත්තේ කියත්නම් ඒ ත්‍රිතීය ධානයට පැමිණ වෙසේ. මේ ත්‍රිතීය ධානයේ ඒ සුඛ සහගත වූ ත්‍රිතීය සුඛ විහරණ ඇති තුන්වෙනි ධානය. ඊළඟට කායික සුඛයගේ ප්‍රහාණයෙන් දුක්ඛයගේ ප්‍රහාණයෙන් පළමුව සොම්නස් දුම්නස් දී ප්‍රහාණයෙන් දුක් නොවූ සුව නොවූ උපේක්ෂායෙන් උපන් සති පාරිශුද්ධ ස්මෘති පාරිශුද්ධ ඇති චතුර්ථ ධානයට පැමිණ වෙසේ. සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවෙන් දැන් ඒ චතුර්ථ ධානයට පැමිණි ස්වභාවය පෙන්වුවා. ඊට පස්සේ චතුර්ථ ධානයේ මතමයි මේ ඊළඟ කොටස කෙරෙන්නේ සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවේ ඉක්මවාලීමෙන් පටිඝ සංඥාවේ දුරලීමෙන් නානත් සංඥාව නොමෙහි කිරීමෙන් ආකාශයේ අනන්තයයි භාවනා කොට ආකාසානංචානේ පැමිණ වෙසේ. ඒ කියන්නේ පංචම ධානයේම තමයි මේ චතුර්ථ ධානයේ ඔබට යන හැටි තමයි ආකාසානංචායතනෙ අරූප ධානයට ගියපු ආකාරය. ඊට පස්සේ සර්ව ප්‍රකාරයෙන් ආකාසානංචායතනෙ ඉක්මවා විඥානයේ අනන්තයයි භාවනා කොට විඥානංචායතනෙට පැමිණ වෙසේ. ඊළඟට සර්ව ප්‍රකාරයෙන් විඥානංචායතනෙ ඉක්මවා නත්ති කිංචි භාවනා කොට ආකින්චඤ්ඤායතනෙට පැමිණ වෙසේ. සර්ව ප්‍රකාරයෙන් ආකින්චඤ්ඤායතනෙ ඉක්මවා නේව සංඥා නාසඤ්ඤයට පැමිණ වෙසේ. මෙන්න මේ විදිහට විස්තර කරනවා ඒ සූත්‍රාන්ත ක්‍රමේ ධ්‍යාන ලබා ගන්නා ආකාරයේ මේ මාතෘකා විදිහට විස්තර කරන හැටියට. එතකොට මෙතන විස්තර කරනකොට පළවෙනි කොටසෙන් පෙන්වන්නේ పూర్වේ කොහොමද ධානයකට භාවනාවට පිවිසෙන පුජ්‍යලයාගේ මානසිකාරයේ තියෙන ස්වභාවය. එතකොට චතුපාරිශුද්ධ සීලය ලබා ගන්න ආකාරයේ මුල් කොටසින් පෙන්වුම් කරනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊට පස්සේ ප්‍රත්‍ය නිස්සිත සීලය ඒ චතුපාරිශුද්ධ සීලය ලබා ගන්නා ආකාරය ආජීව පාරිශුද්ධ සීලය. ඒකට කොට්ටාසේ පෙන්වුම් කරන්න පුළුවන් කොහොමද මේ ඒ කොටස. දැන් ඉන්ද්‍රියච ගුප්තද්වාරෝ කියන්නේ ඉන්ද්‍රියේ ගුප්තද්වාරය කියන්නේ මොකද්ද? ඒ ඉන්ද්‍රයන් වසා තැබීමේ ස්වභාවයක් නෙවෙයි, මේ නිමිති නොගැනීමේ ස්වභාවය. ඒ කියන්නේ ඇසින් රූපයක් දැකලා ඒ නිමිති ගන්නේ නැහැ. කනින් ශබ්දයක් ඇහලා ඒකෙන් නිමිති ගන්නේ නැහැ.
ඉන්න ඒ ස්වභාවය එකින් එක විස්තර කරනවා එතනින් එහාට. අපි ගියොත් එහෙම ඊළඟ 37 වෙනි පිටුවට ශ්‍රීමති මහත්මිය අපි 37 වෙනි පිටුවට යමු දෙනා. මෙතන කියනවා මේ එක එක කාරණේ ඉද බික්කු. මෙතන ඉද බික්කු කියනකොටම ඉද බික්කු කියනකොට එක එක වචනේ මේ ධ්‍යාන විභංගයේදී විස්තර කරනවා. මොකද්ද මේ ඉද කියන වචනේ? මේ දෘෂ්ටියේ මේ ශාස්ත්‍ර ශාස්ත්‍රයේ ඉන්න කාරණේ තමයි පෙන්වුම් කරන්නේ. මේ භික්ෂුව වෙනත් ශාසනයක භික්ෂුවක් නෙවෙයි. මේ දෘෂ්ටියේ මේ ශාන්තියේ මේ රුචියේ මේ ග්‍රහණයේ මේ ධර්මයේ ධර්ම විනයේ මේ ධර්ම විනයේ හා ප්‍රවචනයේ ධර්ම බ්‍රහ්මචාරියේ මේ ශාස්ත්‍ර ශාසනයේ භික්ෂුව කියන කාරණේ තමයි ඉද කියනකොට මේ ශාස්ත්‍ර ශාසනයේ පමණක් ඒකටම ફોકસ කරන හැටි තමයි පෙන්වු කරන්නේ. ඒතර භික්ෂු කියනකොට විස්තර කරනවා භික්ඛු කියනකොට ව්‍යවහාරයෙන් භික්ෂුය, ප්‍රතිඥායෙන් භික්ෂුය, භික්ෂාට්ඨණයෙන් භික්ෂුය, භික්ෂාට්ඨණේ කරණුවේ භික්ෂුය. මේ එක එක වචනයට තියෙනවා. ප්‍රතිඥාවෙන් භික්ෂුව. ප්‍රතිඥාව කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත ප්‍රතිඥා භික්ෂුව. උපසම්පදා භික්ෂුවක් උපසම්පදා වෙනකොට ඤත්ති චතුත්ථ කම්ම වාක්‍යයෙන්ම ප්‍රතිඥා කරනවා. මම භික්ෂු භාවය ලබා ගන්නවායි කියලා. ඒක 3 සැරයක් ප්‍රතිඥා කරනවා. ප්‍රතිබල භික්ෂූන් ඉදිරියේ. අන්න ඒ විදිහට භික්ෂුව වෙන්නේ ප්‍රතිඥායෙන් භික්ෂුව. ඊළඟට භික්ෂාට්ඨණයෙන් භික්ෂුව. භික්ෂාට්ඨණය කියන්නේ මේ පිළිසුඟා වැඩීම. සිඟා ඉල්ලාගෙන කියන්නේ පින්ඩපාතයෙන් භික්ෂු භාවය කියනකට භික්ෂාට්ඨණේ කරුණේ භික්ෂුව. භික්ෂාචර්යාවට පැමිණියේ භික්ෂුව. භින්න වූ වස්තු දරුණේ භික්ෂුව. දැන් භික්ෂු කියන එක විස්තර කරනවා එක ඒ වස්ත්‍ර කොටස් එකතු කළා හදන ඒ චීවරය. ඒක තමයි දැන් තමයි චීවරයක් කරනකොට චීවරය නිකන් කුඹරක තියෙන ලියදි වාගේ එක එක කොටස් එක ක්‍රමයකට ඒ භින්න ස්වභාවය පෙන්වු කරනවා. එතකොට ඒ භින්න වූ වස්තු දරුණු භික්ෂුව. ලාමක අකුසල ධර්මයන් බිඳුනේ භික්ෂුව. මේ ආකාරයට භික්ෂුව විස්තර කරනවා භික්ෂු කියන වචනේ. අපිට යම් කිසි ක්‍රමයකට භික්ෂුව අර්ථ දක්වන්න කිව්වොත් මේකෙන් වචන කොටාශයක් අවශ්‍යම වෙනවා. ඒක බලන්න යටට ගියාම කියනවා සමග සංඝයා විසින් අකූප්‍ය වූ ස්ථාන ආරම්භ වූ ඤත්ති චතුත්ථ කම්මෙන් උපසම්පන්න වූ භික්ෂුව. ඤත්ති චතුත්ථ කම්ම වාක්‍ය කියන්නේ ඒක විනය කර්මයක්. ඒ විනය කර්මය කරන ආකාරය තමයි එතන පෙන්වු කරන්නේ. එතන කාරණේ 3 සැරයක් කාරණේ විස්තර කරනවා. කාරණේ කියලා ඊට පස්සේ අනික් භික්ෂූන්ගෙන් කැමැති ඒ අනික් භික්ෂූන් කැමැති වෙන්න ඕන මේ උපසම්පදාවට. මේ භික්ෂුව එතකොට තමයි උපසම්පදා වෙන්නේ. ඒතර ප්‍රාතිමෝක්ඛය යනු සීලය කුසල ධර්මයන් පිට මේ ආකාරයට මේ කායික වාචික අවතික්‍රම කායික වාචික ඒ අකුසලයන්ගෙන් වෙන්මුඩ ස්වභාවය පෙන්වු කරනවා. ඊට පස්සේ තව පොඩක් ඉදිරියට යමුද? මේ වචන අමාරු ඒවා නැහැ. අතරම පැහැදිලි වෙනකොට ආචාර ගෝචර සම්පන්න. මෙතන විස්තර කරන්නේ ආචාර ගෝචර සම්පන්න යනු ඉස්සලා අනාචාරය විස්තර කරනවා. අනාචාරය විස්තර කළා තමයි ආචාරය විස්තර ගන්න. ආචාරයක් ඇත අනාචාරයක් ඇත. අනාචාරයේ කවරේද? කායික විතික්‍රමය, වාචික විතික්‍රමය, කායික වාචික විතික්‍රමය අනාචාරයයි. හැම දුස්සීල අනාචාරයයි. මේ ශාස්ත්‍රයේ කිසිමේ කුණුදඬු දීමෙන්, පත්‍ර දාණය දීමෙන්, පුෂ්ප දාණයෙන්, ඵල දාණයෙන්, නාහනු දීමෙන්, දැටි දීමෙන්, චාටුබස් කීමෙන්, බුද්ධ සුපය වැනි බොරු බුසු කතායෙන්, දරුවන් නැලවීම ආදී මේ ආකාරයට පෙන්වු කරනවා ඒ අනාචාර ස්වභාවය. ඒ අනාචාර ස්වභාවයෙන් විදුනේ ආචාර ස්වභාවය ඇත්තේ. මේ ධර්මයේදී පෙන්වන්නේ
නිතරම අකුසල පැත්තට පෙන්නුම් කළා අකුසලයේ මිදුණු ස්වභාවය තමයි කුසලය. ඒක අපි දස අකුසලයේ දන්නවා. දස අකුසලයේ කියන්නේ ඒකේ විරුද්ධ ස්වභාවය තමයි කුසලය. අපි වේරමණී ස්වභාවයෙන් තමයි දකින්න ඕන. ඊට පස්සේ මේ ආචාර ගෝචර සම්පන්න වෙන ස්වභාවය මේක යම් කිසි කාරණයක් කිව්වොත් අපිට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ගෝචර ස්වභාවය පෙන්නලා ඊළඟට ගෝචරයේ පෙන්වන තැන අගෝචරයේ වෙලසෙනින් පෙන්නනවා. එතකොට ගෝචරයේ කියන තැනම ගෝචරය යනු ගෝචරයක් ඇත අගෝචරයක් ඇත. මේක විස්තර කරන ක්‍රමය. අගෝචරයේ කවරේදයක්? මේ සස්නේ කිසිවෙක් වෛශ්‍යාමන් ගෝචර කොට ඇත්තේද? වැඳපුවන් ගෝචර කොට ඇත්තේද? මහල් කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේද? පාණ්ඩකයන් ගෝචරයක් ඇත්තේද? භික්ෂුණීන් ගෝචර ඇත්තේද? මේ විදිහට අගෝචර ස්වභාවය පෙන්නලා අගෝචර ස්වභාවයෙන් මිදුනේ ගෝචරයයි කියන විස්තර කරනවා. ඊළඟ එකේ ගෝචර පෙන්නනවා ගෝචර ස්වභාවය. පොඩ්ඩක් කියන්න. හරි. ඒතර ගෝචර ස්වභාවය. මේ අරකින් මිදුන ස්වභාවය තමයි ගෝචර ස්වභාවය. ඊට පස්සේ එතනින් ඊළඟ එකටත් ගියොත් එහෙම 577 අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි මේ ස්වල්ප මාත්‍ර වූ වරදෙහිද බිය දක්නා සුළු අනුමාත්‍ර වැරදි වද්‍යෝ කවරේ දෙයක් ඒ වද්‍ය කෙනෙක් අල්ප මාත්‍ර වූ වූද ස්වල්ප මාත්‍ර වූද ලඝු වූද ලඝු යයි සම්මත වූද මේ විදිහට අල්ප මාත්‍ර වරදෙහිද බිය දක්නා සුළු වූ ස්වභාවයෙන්ම තමයි පෙන්වු කරන්නේ. මෙතන නැත්නම් උද්දානුකුද්ද ශික්ෂා අද මේ කියන්නේ කියලා අපිට සමහර විට හිතන්න පුළුවන්. ඊටාම පොඩි ශික්ෂා පද. ඒ කියන්නේ තියෙනවා කන්දක පාළියේ මේ ශික්ෂා ආකාරයෙන් හිතන්නත් පුළුවන්. අනුමාත්‍ර වරදෙහිද බිය දක්ෂාව. ඒ කිසිම වරදයකට අහු නොවන ස්වභාවයෙන් ජීවත් වෙන හැටි තමයි එතන පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ 578ට ගියාම පෙන්නනවා ශික්ෂා. තර ශික්ෂා කවරේද? භික්ෂූන්ට ශික්ෂාය, භික්ෂුණීන් ශික්ෂාය, උපාසකයන්ට ශික්ෂාය, උපාසිකාවන්ට ශික්ෂාය, මේ ශික්ෂායයි කියලා කියනවා. තර ශික්ෂා පද සියල්ලත් මේ ආකාරයට එතන විස්තර කරනවා. ඊළඟට ඉන්ද්‍රියේසු ගුප්තද්වාරෝ කියන එකට එතන විස්තර කරන්නේ මෙහෙමයි. එතන ඉන්ද්‍රියන්නේ ගුප්ත ద్వාරයක් ඇත අගුප්ත ద్వාරයක් ඇත. අගුප්ත ద్వාරයේ ඉස්සලා විස්තර කළා කියනවා ඉන්ද්‍රියන්ගේ ගුප්ත ద్వාරය. ඉන්ද්‍රියන්ගේ අගුප්ත ద్వාරේ කවරේද? මේ සස්නේ කිසිවෙක් චක්කු විඥාණයෙන් රූපයක් දැක කෙලස් වස්තු නිමිති ගන්නේ වෙයි. හත් පාදාදී ආකාර විසින් ගන්නේ වෙයි. යම් කර්ණයකින් චක්කු ඉන්ද්‍රිය අසංවරව අසංගතව වාසනමෝ අවිද්‍යා දෝමනස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මෝ අනුබදනා හුනම් ඒ ඉන්ද්‍රියන්ගේ සංවරයේ පිණිස පිළිපන්නේ නොවේ. මෙන්න මේ විදිහට කියනවා ඒ අසින් රූපයක් දැකලා ඒකට ඇලීම් සහ ගැටීම් සහගත වීම ඉන්ද්‍රියන්ගේ අගුප්ත ద్వාර. එතකොට ඉන්ද්‍රියන්ගේ ගුප්ත ద్వාරය කියන්නේ ඒ විදිහට නිමිති නොගන්නා ස්වභාවයමයි. එතන බොහෝම දිගට මේක විස්තර කරනවා. එතකොට ඉන්ද්‍රියන්ගේ ගුප්ත ద్వාරය අගුප්ත ద్వාරය කියනකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ පංච කාම ගුණයන්ට ඇලෙන ස්වභාවය හෝ ගැටෙන ස්වභාවය නොමැතිව නිමිති නොගන්නා ස්වභාවය ඒ ඉන්ද්‍රියන් 6 දෙනාම ආරක්ෂා කරන ස්වභාවය පෙන්වුම් කරන්නේ. ඒක දීර්ඝ විස්තර කරන්නේ ඒ විදිහටමයි. ඊට පස්සේ අපි යම් භෝජනේ මත්තඤ්ඤු යනු භෝජනේ මාත්‍ර චිත්තාවයක් ඇත. භෝජනේ අමාත්‍ර සංයතාවයක් ඇත. මේක හරියට කාරණේ අපි දන්නවා ප්‍රත්‍යවේක්ෂා කරලා මෙතන විස්තර කරන භෝජනේ මාත්‍රඤ්‍යතාවයක් භෝජනේ අමාත්‍රතාවය. ඒ භෝජනේ අමාත්‍රතාවය තමයි ඉස්සෙල්ලා විස්තර කරන්නේ. මේ ශාස්ත්‍රයේ කිසිවෙක් ප්‍රත්‍යවේක්ෂා නොකොට
නුනුවණින් කෙලි පිණිස මද පිණිස අලංකාර පිණිස සැරසුම් පිණිස ආහාර ගනී. ඒ භෝජනයේ යම් අසන්තුෂ්ට බවක් හෝ අමත්‍රතාවයක් පත්වේක්ෂා රහිත බවක් වේද මේ භෝජනයේ අමත්‍රතාවයයි. එතකොට මේ භෝජනයේ මාත්‍රාන්‍යතාවය කියන්නේම භෝජනයේ අපි ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ආහාරය ගන්නේ අපේ ධර්ම ස්වභාවයේ නැත්නම් සීල සම්පත්තිය පැවැත්ම පිණිස. මෙතන කියනවා කෙලි පිණිස නෙවෙයි, මද පිණිස නෙවෙයි, අලංකාර පිණිස නෙවෙයි, යම්තා කය පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසරට අනුග්‍රහය පිණිස වළඳිමි කියන මාත්‍රාන්‍යතාවයේ ස්වභාවයේ විදිහටයි විස්තර කරන්නේ. අපි ඉදිරියට යමු. ඒක මම හිතන්නේ කාටත් පැහැදිලි වෙනවා, කියවන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා කීසෙනින් මාන පූර්ව අපරාර්ථේ ජාගරියානුയോഗී යෙදෙනේ වේ. මේ ශාස්ත්‍රයේ එතකොට මෙතන විස්තර කරනවා මේ ශාස්ත්‍රයේ මහාන දවල්හි සක්මන් හිඳීමෙන්ද නීවරණාදී ධර්මයන්ගේ සිත පිරිසිදු කෙරේ. රාත්‍රියේ පෙර යම සක්මනින්ද හිඳීමෙන්ද ආවරණීය ධර්මයන්ගේ සිත පිරිසිදු කරේ. මැදියම් රය දකුණු පයේ වම් පස ඇදක් සීනුවණින් ඇති. ඒ විදිහට මෙතන විස්තර කරනවා කොහොමද ජාගරියාන යෝගයේ නිදි වර්ජිත බව කියන්නේ අපේ ධර්ම ස්වභාවය දියුණු කර ගැනීමට නිදි වර්ජිත ස්වභාවය තමයි එතන විස්තර කරන්නේ. එතකොට එතනින් යාට කියන්නේ සාතච්ඡං යන මේ චෛතසික වීර්ය ආරම්භයක් සම්මා ව්‍යායාමයක් වේදේ. ඒ වීර්ය ස්වභාවය එතකොට නේපක්ඛං කියන්නේ ඊළඟට ප්‍රඥාවක් ප්‍රඥානකාරයක්. ඒ ප්‍රඥා ස්වභාවය අපි දන්නවනේ පක්ඛං කියන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීම සම්මා දිට්ඨි ස්වභාවය. ඊට පස්සේ 584 දී පෙන්වු කරනවා බෝධි පක්ඛ්‍යානං ධම්මානං භාවනානු යෝග විනුමත්තෝ. දැන් මේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිමේහි මෙයා යොදන ස්වභාවය. සප්ත බොජ්ජංගයෝ ඒ සති සම්බොජ්ජංගය, ධම්ම විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය ආදී බොජ්ජංග ධර්මයෝ ආසේවනය කරයි, භාවනා කරයි, බහුල කරයි. ඉහින් කියන බෝධිපක්ඛීනං ධම්මානං භාවනානි යෝගානුමත්තෝ කියලා කියන්නේ මේ ධර්ම ආසේවනය කරන ස්වභාවය. ඊට පස්සේ එතන ඉදිරියට යනකොට කියනවා ඉදිරියට යෑමේ නැවැත්මේ සම්පජානකාරී හොති. මේ සති සම්පජඤ්ඤ ස්වභාවය පවත්වන ස්වභාවය එතන පෙන්වු කරනවා. අත්පා හැකිලීමේද දිගුල් කීම සම්පජානකාරී වේද. සංගලපා සිවුරු දැරීමේ සම්පජානකාරී හොත. භෝජනේ පානේ කෑමේ රස විඳීමේ සම්පජානක සිහි නුවණින් යුක්තව සියලු විරියාපත පිහිටවීමේ ස්වභාවය. එතනින් 585 ඒ විදිහට පෙන්නලා ඊට පස්සේ ඊළඟ 45 වෙනි පිටුවට ගියත් කමක් නැහැ. සති සංවරයේ සතිය පවත්වන ආකාරය. ඊට පස්සේ අර අපි මාතෘකාවලින් විස්තර කරපු ඉකිනක කාරණේ අරන් වෙනම විස්තර කරනවා. සම්පජානෝ යනු ඒ සම්පජාන්‍ය කවරේද? යම් ප්‍රඥාවක් ප්‍රඥානකාරී අමෝහය ධම්මේජ සම්මදිට්ඨියක් වේද. මේ සම්පජාන්‍යයයි කියන්නේ මෙසේ මේ සතියෙන්ද සම්පජාන්‍යයෙන්ද යුක්ත වූයේ සමන්නාගත වූයේ මේසෙයින් මහන සිහිනුවන ඇති ඉදිරියට යයි. සිහිනුවන ඇති පෙරලායේ මේ සම්පජන්න ස්වභාවය හැම ඉරියව්වෙම පවත්වන ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ. සිහිනුවන ඇති ඉදිරි බලයි, සිහිනුවන ඇති හත්පස බලයි, සිහිනුවන ඇති හත්පා කුලයි, සිහිනුවන ඇති අත්පා දිගුකේ සංගල පාසිරු දැරීමේ සිහි ඇතුව නුවණින් කරන සුළුයි. මේ සති සම්පජඤ්ඤය යොදන ස්වභාවය තමයි එතන විස්තර කරන්නේ. ඊට පස්සේ විස්තර කරනවා චිත්තං යනු ඒ විවිත්තං යනු සමීපේ සෙනසුනක් වේ නම් එනමුදු ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්ණ වේ නම් ඒ කරුණ විවිත්තය
දුරෙහි වූ සෙනසුනක් වේ නම් ඒද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්ණ වේ නම් ඒ කරුණෙන් විවික්ත. ඒ කියන්නේ මේ අපි භාවනාන යෝගී පුජ්‍යලයට කියන ඈත සෙනසුනක්කුත් බෑ ළඟම සෙනසුනක් බෑ ජනාකීර්ණ නැති සෙනසුනක් භාවනාවට යොදා ගන්නා ස්වභාවය. ඊට පස්සේ සේනාසනේ විස්තර කරනවා. මොකද්ද සේනාසනං යනු ඊළඟ එකේදී විස්තර කරනවා. සේනාසනේ ඇඳද සෙනසුනක, පුටුවද සෙනසුනක, බිස්සද සෙනසුනක, බෝහණේද සෙනසුනක, විහාරයේද සෙනසුනක, ගුරුවක් වැනි ඇති ගේද සෙනසුනක මේ විනය පාළියේදී සෙනසුන විස්තර කරන ආකාරය තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට මේ ආකාරයට මේ කාරණා ටික අපි තේරුම් කරගන්න පුළුවන්. ඒකින්ද මම හිතන්නේ අපි ඉදිරියට යමු. ආරණ්‍ය රුක්ක මූල මේ හැරියත් කියව ගන්න පුළුවන් මං හිතන්නේ. ඊට පස්සේ අපි යමු 601ට. 601 තියෙන්නේ දැන් නීවරණ ප්‍රහාණය කරන ස්වභාවය. දැන් මෙතන කියනවා අවිද්‍යාය චිත්තම් පරිශෝධති යම් ඒ අවිද්‍යාව පරිදයක් යම් රාගයේ සංරාගයේ චිත්තයගේ බලවත් රාගයක් වේද අවිද්‍යාවයි කියන මේ චිත්තේ කවරේදයක් යම් චිත්තයක් මනසක් භාවරයක් මේ චිත්තය ධම්මසංගිනිය විස්තරාකාරයට කියනවා. එතකොට මේ චිත්තය පාරිශුද්ධ වෙන්න ඕන ඒ අවිද්‍යාව කියන අකුසල ධර්මයෙන් බිඳීම සංඛ්‍යාතව. එතකොට පරිශෝධනය කරයි මුදයි හාත්පසින් මුදයි එහෙයින් කියන ලැබේ අවිද්‍යාව චිත්තම් පරිශෝධති කියලා එතන විස්තර කරනවා. අවිද්‍යාවෙන් සිත පිරිසුදු කරගන්නවා. ඊට පස්සේ ව්‍යාපාදෝ දෝසම්පහය ව්‍යාපාද සහගත බව ඒ ද්වේෂයක් එතන ව්‍යාපාදයකට ප්‍රද්වේෂයක් ඇති එහි ව්‍යාපාදේ කවරයක් චිත්තයගේ යම් අඝාතයක් ප්‍රතිඝාත ප්‍රතිවිරෝධයක් කෝපයක් ප්‍රකෝපයක් ඒ ආදී ව්‍යාපාද සංඛ්‍යාතකින් සිත මුදවා ගන්න ස්වභාවය තමයි එතන පෙන්වන්න කරන්නේ. ඊට පස්සේ ව්‍යාපන්න චිත්තෝ යනු චිත්තයගේ යම් චිත්තයක් මනසක් මානය සදාන රූප මනෝවිඤ්ඤාතය මේ චිත්තයයි කියන බේ සිත අව්‍යාපන්න වූයේ. මෙතන කියන්නේ සිත සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී නොකියා හිතානුකම්පී නොවන ස්වභාවයෙන් මිදෙන ස්වභාවය. ඒ කියන්නේ සිත හිතානුකම්පී ස්වභාවයට හිතපත් කරන ස්වභාවය තමයි මෙතන අව්‍යාපන්න චිත්තෝ යන එතන විස්තර කරන්නේ. එතකොට ඊළඟට ව්‍යාපාද ඒක අර ව්‍යාපාදයට එක්කම සම්බන්ධ වෙන්නේ හිතානුකම්පී ස්වභාවය. සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී ස්වභාවය ප්‍රකට කරනවා. ඊළඟ එකේ 604 කියන්නේ ව්‍යාපාදෝ චිත්තම් පරිශෝධති නැවතත් ඒක අඝාත ස්වභාවයෙන් මුදවන ගන්නා ස්වභාවය එතන පෙන්වු කරනවා. 605 තීන මිද්දාය පහනාය තීන මිද්ද භවෙන් හැකුළුන කයේ සහ සිතේ හැකුළුන බව මුදවා ගන්න ස්වභාවය පෙන්වු කරනවා. ඊට පස්සේ 607න් පෙන්වනවා ආලෝක සංඤී යනු සංඥා කවරේදයක් හැඳිනීමක් හඳුනන ආයුර්වේද හැඳිනගත් බවක් මේ ආලෝක සංඤී ඒ ආකාරයෙන් තමයි තීන මිද්ද භව නැති කරගන්නේ. එතන විස්තර කරනවා 607න්. ඊළඟට 608 සතෝ සම්පජානෝ යනු ඒ සතිය කවරේදයක් ස්මෘතියක් අනුස්මෘතියක් මේ ආකාරයට ඒ කාරණය විස්තර කරගෙන අපි අට කතාවෙන් මේ කාරණේ පොඩ්ඩක් බලමු වෙලා තියෙන විදිහට. තීන මිද්ද ඊළඟ එකට 609ට ගියාම තීන මිද්ද චිත්තම් පරිශෝධති. ඊළඟට 610 දී උද්දච්ච කුක්කුච්ඡං පහායය
උද්දච්ච කුක්කුච්චේ ප්‍රහාණය කරන ස්වභාවය. ඊළඟට 611 අනුද්දතෝ යන උද්දච්ච කුක්කුච්චේ හල බැවින් වමනය කළ බැවින් ප්‍රහීන කළ බැවින් උද්දච්ච කුක්කුච්චේ හර කිරීමෙන් ලැබුණු ස්වභාවය. ඊළඟට මේ විදිහට උද්දච්ච කුක්කුච්චයෙන් සිත පිරිසුදු කරන ස්වභාවය, විචිකිච්ඡාවෙන් සිත පිරිසුදු කරන ස්වභාවය 617 දී විචිකිච්ඡාය චිත්තම් පරිශෝධති කියලා එතන විස්තර කරනවා. මේක නිදා දීර්ඝ වශයෙන් ඒ කාරණේ විස්තර කළා. 621 දී පෙන්වනවා විවිච්ඡකාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියලා ප්‍රථම ධානයේට පිවිසීම පිළිබඳව ඒ කාරණේ එතන විස්තර කරනවා. ඊට පස්සේ සවිතක්ක සවිචාරං 622 දී විස්තර කරනවා. සවිතක්ක සවිචාර කියන්නේ මොකද්ද ස්වභාවය කියලා. මේ කාරණා අපි දන්නවනේ. ඒතකොට විවේකජං කියන්නේ මොකද්ද කියන එකට විවේකජං කියන විතක්කේ ਵਿਚාරේ ප්‍රීතිය සුඛේ චිත්තාගේ ඒකාග්‍රතාවය. ඔහු මේ විවේකයේ හටගත්තා වූ ප්‍රත්‍ය සම්මායෙන් හටගත්තා වූ නිපන්නා වූ වෙසතින් නිපන්නා වූ පහළ වූවා වූ බෙත් එහින් කියන ලැබේ. විවේකජං කියන්නේ මේ කාරණා නිසා උපදින ස්වභාවය, සිතේ උපදින ස්වභාවය. විතක්කේ ਵਿਚාරේ ප්‍රීතිය සුඛේ චිත්ත ඒකාග්‍රතාවය නිසා ඇතිවෙන චිත්තයාගේ ප්‍රසන්න ස්වභාවය, විවේක ස්වභාවය තමයි විවේකජං කියන්නේ. ඒතර විවේක ස්වභාව කියන්නේ අර කාමචන්දාදී නීවරණයන්ගෙන් නොපවත්නා ස්වභාවය. ඊට පස්සේ ප්‍රීති සුඛං කියන තැන තියෙනවා. ප්‍රීතියක් ඇත සුඛයක් ඇත. ප්‍රීති කවරේදයක්? එතන ප්‍රීතිය චිත්තයාගේ ඔද වඩන ස්වභාවය ප්‍රීතිය විස්තර කරනවා. 625 දී ඒ ධානයේ එකින් එක ධානයේ දැන් විස්තර කරගෙන මේක යනවා. මේ ආදී මේ කාරණේ එකින් එක පොඩ්ඩක් තම තමන් බලා ගන්න වෙනවා. මේක හුඟා දීර්ඝව විස්තර කරන ක්‍රමයක්. අපි ඒකෙන් යමු 655ට. ධ්‍යාන සතර සංවදින එක තියෙනවා 655. ධ්‍යාන හතරක් විදිහට විස්තර කරන්නේ 655. 655 දී විස්තර කරන්නේ 655. අන්න හරි. එතන කියනවා චතුත්තං යනු ගණන පූර්ව. ඒ කියන්නේ සතරවෙනි ධ්‍යානය ගැන මෙතන විස්තර කරන්නේ. ඒතර ධ්‍යානං යන උපේක්ෂාවෙන් උපන් ස්මෘතිය චිත්තයාගේ ඒකාග්‍රතාවය. මේ හතරවෙනි ධ්‍යානය. දැන් අපි ධ්‍යානාංග වශයෙන් තමයි මේ ධ්‍යානය කියනකොට ධ්‍යානෙ දකින්න ඕන. ධ්‍යානය දකින්න ඕන ධ්‍යානාංග වශයෙන්. ඒතර පළවෙනි ධ්‍යානය කියනකොට අපි ධ්‍යානාංග පහක් දකිනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. අනේ ආකාරයෙන් දැක්කහම එතන ධානයේ යන උපේක්ෂා උපන් ස්මෘතිය චිත්තයාගේ ඒකාග්‍රතාවයයි. උපසම්පජ්ජන චතුර්ථ ධානයේ යම් ප්‍රතිලාභයක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් ස්පර්ශයක් සාක්ෂාත් කරන්නේ පැමිණියේ වේද එයයි උපසම්පජ්ජ කියන. නර විහෙරති. ඒන් විහෙරණය කරන ලබන ස්වභාවය. දැන් මෙතනින් එහාට තියෙන්නේ 659 ඉඳන් තියෙන්නේ සබ්බසෝ රූප සංඥානං සම්මතික්කම. දැන් මේ යන්නේ අරූපාවචර ධාන වලට යන හැටි. අරූපාවචර ධානය යන්නේ ඒ චතුත්ථ ධානයේ ඉඳන් තමයි එයා යන්නේ. ඒ සබ්බසෝ රූප සංඥානං සම්මතික්කම යන රූප සංඥා කවරේදයක්? රූප සමාපත්තියට සම්වදින්නා වූ පැමිණිය දිට්ඨ ධම්ම සුඛ විහාර ඇත්තා වූගේ හැඳිනීමක් හඳුනන ආයුරේ හැඳිනගත් බවක් මොහු රූප සංඥායයි කියන. ඒ රූප සංඥාව ඉක්මවන ස්වභාවය තමයි මේ කියන්නේ. ඒතර පටිඝ සංඥාවන් අත්ංගමයි. මොකද්ද පටිඝ සංඥා? ඊළඟ කියන පටිඝ සංඥාවෙන් අත්ංගමයි. ඒ කියන්නේ ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, මොහු පටිඝ ඒ පටිඝ සංඥාවන් අත්ංගමයෙන් ස්වභාවයෙන්. ඊළඟට නානත් සංඥානම් අමනිස්කාරෝ. නානත් සංඥා කවරේදයක්? මනෝ ධාතු සමහංගු මනෝ විඤ්ඤාතු සමං. ඒ කියන්නේ මනෝ ධාතු කියන ඒ සම්පටිච්ඡන පංචද්වාර වර්ජන ආදී ඊළඟට මනෝ විඤ්ඤාණ ධාතු සමංගු අසමාපඤ්ඤාගේ සංඥාවක් හඳුන්වන්නට මේවා ඒවා නානත් සංඥානං
අමනස්කාරය මනස්කාර කරන්නේ නැති ස්වභාවය තමයි එතන පෙන්වන්නේ මේ අරූප ධාන වලට යනකොට. ඊළඟට අනන්ත ආකාශෝ මේ හතරවෙනි ධානයේ ඉන්න පුජ්‍යලයා කොහොමද ආකාසානංචායතනෙට යන්නේ කියන එක තමයි මෙතනින් විස්තර කරන්නේ. ඊට පස්සේ ආකාසානංචායතනෙට ගිය පුජ්‍යලයා එකින් එක එතනින් ඉහළට යනවා විඥානංචායතනෙට. ඊට පස්සේ විඥානංචායතනේ ඉඳන් ආකින්චඤ්ඤායතනෙට ආකින්චඤ්ඤායතනේ දැන් නේව සංඥා සංඥා 674ට ගියොත් නේව සංඥා සංඥායතනෙට යන ස්වභාවය පෙන්වු කරනවා. මේ පද එකින් එක බලන්න ඒකේ තියෙන ගැඹුර කොහොමද ඉන්නේ කියලා. ඒක තමයි සුත්තාන්ත භාජනයේදී විස්තර කරන ආකාරය. මේ කාරණේ ගැන යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවා නම් යම් කිසි මහත්මයෙකුට මහත්මියකට මේ රාමනායක කතා කරන්නේ මට මේක ප්‍රවේදිකාවක් තියෙනවා. ඇහෙනවද? ඇහෙනවා හැබැයි පැහැදිලි නෑ. ඉතින් මට මේ තියෙනවා මේ හයිසීටි නීවරණය ප්‍රහාණය කරනවා කියලා පහය කියලා කියන්නේ. එතකොට මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරනවාද නැත්නම් යටපත් කරනවාද කියන එක දැනගන්න ඕනේ ඔබතුමාගේ. මේ ප්‍රහාණය කරනවා කියන්නේ මේවා මේ නීවරණ ප්‍රහාණය කියන්නේ මේවා විස්කම්බන ප්‍රහාණය යටපත් කිරීමක් තමයි. විස්කම්බන ප්‍රහාණය කියන්නේ යටපත් කිරීමක්. සමුච්ඡේද ප්‍රහාණය තමයි සියල්ල එතනින් අයින් කරන ප්‍රහාණය. දැන් ප්‍රහාණ තුනක් කියනවානේ. තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය වෙන්නේ සීල සම්පත්තියෙන්. අපි සිල්වත් වීමෙන් තදංග ප්‍රහාණය වෙනවා. ධාන මට්ටමින් උපචාර හරි අර්පණා හරි ධාන වලින් අපි විස්කම්බන ප්‍රහාණය කරනවා. මේ කතා කරන්නේ විස්කම්බන ප්‍රහාණය සම්බන්ධව. ඒක පහනායි කියලා තමයි කියන්නේ විස්කම්බන ප්‍රහාණය. මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ දැන් මේ විභංග ප්‍රකරණයේදී පෙන්눔 කරනවා. අපි දන්නවනේ බොජ්ජංග විභංගයේදී සතිපට්ඨාන විභංගයේදී සම්‍යක්ප්‍රදාන මාර්ග හැම එකෙම කියනවා කොහොමද යෝගාවචරයේ භාවනාවට පිළිපන්නේ, භාවනාව පටන් ගන්නේ කොහොමද, ඒ භාවනාවට යොමු වෙන්නේ කොහොමද, අන්න ඒ කාරණය සම්පූර්ණ කරනවා මේ ධාන විභංගයේදී. ඒ හැම කර්මස්ථානයකටම යම් කිසි කෙනෙක් යන්න කර්මස්ථානේ එකපාරට කර්මස්ථානේ ගන්න බෑ. එහෙනවද මේ ගැටලුවක් තියනවද? අන්න ඒ කර්මස්ථානයේ ගන්න නම් කර්මස්ථානයේට పూర్ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. භාවනාවට පිළිපන්න පුජ්‍යලයේ. මේ పూర్ව භාග ප්‍රතිපදාවත් විස්තර කරනවා. పూర్ව භාග ප්‍රතිපදාවෙන් පිටට ගිහිලා කර්මස්ථානයේ ගන්න මට්ටම වෙනකල් එයාගේ හැසිරීමේ ස්වභාවය යෝග්‍යතෙන් අයෝග්‍යතෙන් අපි දන්නවනේ. විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා යම් කිසි කෙනෙක් අයෝග්‍ය තැනකට යනවා නම් එයාගේ භාවනාවට ප්‍රශ්නයක් වෙනවා. යෝග්‍ය පරිහරණය. ඒක තමයි ගෝචර සම්පන්න අගෝචර සම්පන්න ආකාරයට විස්තර කරන්නේ. මේක භික්ෂු කියලා කිව්වට භික්ෂූන්ට ප්‍රාතිමොක්ඛ සංවර සීලය. එතකොට උපාසකයන් නම් ඒ උපාසක සීලය සම්පූර්ණ වීම හොඳට නැති. හැබැයි උපාසක සම්පූර්ණ ඒ සීලය පවත්වාගෙන යන්න ඕන. එතකොට මේ සූත්‍රාන්ත ක්‍රමේදී විස්තර කරන්නේ ඒ పూర్ව භාග ප්‍රතිපදාවත් పూర్ව භාග ප්‍රතිපදාවේ ඒ කාරණා එකින් එක ඉතා විස්තර වශයෙන් විස්තර කරන ක්‍රමය. ඊට පස්සේ පෙන්눔 කරන්නේ අභිධර්ම වාජනයේ කොහොමද ධානය විස්තර කරන්නේ කියලා. අපි ඒකටත් ගිහිල්ලා එනම් කතා කරන්න වෙලාවක් ලබා ගනිමුද? මේ ශ්‍රීමති මහත්මිය අපි 681ට ගියොත් මෙතන විස්තර කරන්නේ අභිධර්ම වාජනයේ. දැන් අභිධර්ම වාජනයේට ගියාම අපි කෙලින්ම යනවා. අපි යන්නේ කෙලින්ම ධාන සිත් විස්තර කරන්නමයි.
අර සූත්‍ර ක්‍රමේදී වගේ ධානයක් ලබා ගන්න పూర్ව භාග ප්‍රතිපදාව ගැන කතා කරන්නේ නැහැ. ඒක දැන් අපි කතා කරලා ඉවරයි සූත්‍ර ක්‍රමේ සූත්‍රාන්ත ක්‍රමේ. මේ ධානයෝ 4 දෙනෙක් ඉන්නවා. ධානයෝ 4 දෙනා ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. අපි මේ ධානයෝ පළවෙනි ධානයේ ප්‍රථම ධානයේ කවරේදයක් මේ සස්නේ මාන යම් කලෙක මේ ධම්මසංගණියේ ලියන ආකාරයෙන්ම රූප භව උත්පත්තිය පිනිස මාර්ගයේ වඩාද කාමයන්ගෙන් වෙන්වම සියලු අකුසලයන්ගෙන් වෙන්වම දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා වූ ඒ පඨවි කසින සංඛ්‍යාත ප්‍රථම ධානයට පැමිණ වෙසේද. දැන් ඔන්න ඒ පඨවි කසිනේම තමයි අපි ලියන්නේ. ඒක ධම්මසංගණියේ තියෙන ක්‍රමයක්. කසින 10න් පඨවි කසිනේට තමයි සිත් ලියන්නේ. එතකොට පඨවි කසින සංඛ්‍යාත ප්‍රථම ධානයට පැමිණ වෙසේද ඒ සමයේ පංචාංගික දානයෝ වෙයි. පංචාංගික ධානයෝ වෙයි කියලා කියනකොට මේ ධාන පහ ගැන නෙවෙයි කතා කරන්නේ. පංචාංගික ධානෝ කියන්නේ ධාන අංග 5. විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්ත ඒකාග්‍රතාවය. එතකොට මේ කියන්නේ චෛතසික ධර්ම 5ක්. එතකොට ධානය කියන්නේ ප්‍රථම ධානය කියනකොටම ප්‍රථම ධානය කියන්නේ විතක්කයයි, විචාරයයි, ප්‍රීතියයි, සුඛය කියන්නේ වේදනාවයි, චිත්ත ඒකාග්‍රතාවයි. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. එතන මේ චෛතසික ධර්ම 5ක්. ඔන්න අවශේෂ ධර්මයෝ ධානය සම්ප්‍රයුක්තව. ධානයක් උපදින්න බෑනේ අනික් චෛතසික නැතුව. තව චෛතසික තියෙනවා. මේ 5 ඇරියාම තව චෛතසික 30ක් තියෙනවා. ඒ 30 තමයි ඉතිරි ටික. එතකොට ද්විතීය ධානය යනකොට ද්විතීය ධානයේදී මොකද වෙන්නේ? අපි විතක්ක ਵਿਚාරය සංසිඳනවා. එතකොට ඉතිරි ධාන ටික තමයි එන්නේ. ඒ කියන්නේ ප්‍රීතිය, සුඛය, චිත්ත ඒකාග්‍රතාව. ප්‍රීතිය කියන්නේ ප්‍රීති චෛතසිකය, සුඛය කියන්නේ වේදනා චෛතසිකය. සුඛය කියන්නේ වේදනා, සෝමනස්සාගත වේදනා චෛතසිකය. තමයි චිත්ත ඒකාග්‍රතාව කියන්නේ ඒකාග්‍රතා චෛතසික. උන් චෛතසික 3යි. ඒ ද්විතීය ධානය. එතකොට තෘතීය ධානයට ගියාම කොහොමද වෙන්නේ? තෘතීය ධානයේ ප්‍රීතියගේ විරාගයෙන් පඨවි කසින සංඛ්‍යාත ධාන 2යි. එතකොට ධාන 2යි. තෘතීය ධානයේ සුඛ සහ චිත්ත ඒකාග්‍රතාවය. එතකොට කියන්නේ සුඛය කියන්නේ වේදනාව, චිත්ත ඒකාග්‍රතාව කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකය. අපි ඊළඟ එකට යමුකෝ චතුර්ථ ධානය. චතුර්ථ ධානය කියනකොට එන්නේ පඨවි කසින සංඛ්‍යාත චතුර්ථ ධානයේ ඒ ධාන අංග 2යි එතන තියෙන්නේ. උපේක්ෂා ඒකාග්‍රතාවය. ඒතර උපේක්ෂාව සහ ඒකාග්‍රතාව කියන දෙක තමයි එතන තියෙන්නේ. උපේක්ෂා කියනකොට මෙතන උපේක්ෂා වේදනාවෙන් යුක්ත එතන ස්වභාවය තමයි එතන පෙන්වන්න කරන්නේ. අපි ඒක මොකක්ද කියලා බලමු ඉදිරියේදී තවදුරටත් විස්තර කරලා. ඊට පස්සේ 686 දී විස්තර කරනවා. දැන් මෙතන විස්තර කරනවා පංචක ක්‍රමයට විස්තර කරන ස්වභාවය. පංචක ක්‍රමයට විස්තර කරනකොට පළවෙනි ධානයේදී ධානාංග 5ම තියෙනවා. දෙවෙනි එකේදී ධානාංග 4ක් තියෙනවා. මේ පංචක ක්‍රමයෙන් ඉඳන් විස්තර කරන්නේ. අර චතුක්ක ක්‍රමය. සුත්තාන්ත වාජනයේදී අපි කරේ 4කින් ධාන 4කින්. අභිධර්ම වාජනයේදී එක සැරයක් කරනවා ධාන 4කින් ඊළඟ සැරේ ධාන 5කින්. පංචක ණය ක්‍රමයෙන් යනවා. ඒතර පංචක ණය ක්‍රමයේ තමයි මෙතන විස්තර කරන්නේ. ඒතර දෙවිනි ධානයේදී කියනවා විචාරයයි, ප්‍රීතියයි, සුඛයයි, චිත්තයි ඒකාග්‍රතාවයි. ඉස්සෙල්ලා කිව්වට වැඩිය පොඩ්ඩක් වෙනස්. අපි මේක දන්නවා. පංචක ක්‍රමයේදී පළවෙනි ධානයේදී විතක්කය 5ම තියෙනවා. දෙවෙනි ධානයට එනකොට විතක්කය ගිහිල්ලා විචාර මත්තා. ඒ කියන්නේ විචාරයේ තියෙනවා. ඉතිරි ධානාංග 4 තියෙනවා. මේ විදිහට යන ස්වභාවය තමයි එතනින් එහාට විස්තර කරන්නේ. එතෙන්දන් ගිහිල්ලා පංචම ධානයෙන් එතන විස්තර කරනවා. ඊට පස්සේ 691 දී විස්තර කරනවා
691ට ගියොත් දැන් බලන්න 681 දී විස්තර කරන්නේ 691 sorry මේ සස්නේ මහන යම් කාලයක අරූප භව උත්පත්තියක් පිණිස දැන් මේ යන්නේ අරූපාවචර ලෝකයට අරූපාවචර භව උත්පත්තියක් පිණිස මාර්ගයේ වඩාද සර්ව ප්‍රකාරයෙන් දැන් මේක අපි තා පොඩ්ඩක් ඒ 690 මෙතන ධ්‍යාන පේනව නේද? ඔව් පේනවා ඊළඟට 690 දී මේ ශාස්ත්‍රයේ මාන යම් කාලක අරූප භව උත්පත්තියන් පිණිස මාර්ගයේ වඩා සර්ව ප්‍රකාරයෙන් ආකින්චන් ඥායතන ඉක්මා සුඛයාගේ ප්‍රහාණය නේව සංඥා නාසඤ්ඤා සාගත චතුත් ධානයේට පැමිණ විශේෂ සමේ ධානාංගෝ උපේක්ෂා චිත්තාය ඒකාග්‍රතාවය මේ චතුත් ධානයයි කියන ලැබේ අවශේෂ ධර්මයේ ධාන සම්ප්‍රික්ත වූ මෙතන ධාන අරූප ධාන හතරම ගැන කතා කරනවා. මෙතන කියන්නේ මේ බලන්න චතුත්ථ ධානයට පැමිණ විශේෂ. මේ චතුත්ථ ධානයෙන් එළියට යන්නේ නැහැ. මෙයා ඉන්නේ චතුත්ථ ධානයේමයි. එතකොට ආකාසානං ඡායතනත් චතුත්ථ ධානයේ විඥානං ඡායතන චතුත්ථ ධානයේ ආකින්චඤ්ඤායතන චතුත්ථ ධානයේ ඊළඟට නේව සංඥා නා සංඥායතන ස්වභාවයත් චතුත්ථ ධානයේමයි. මේකේ එතන අරූපාවචර ධාන හතරක් එතන පෙන්වු කරනවා. ඊට පස්සේ 692 ඉඳන් පෙන්නනවා ලෝකෝත්තර කොහොමද ලෝකෝත්තර භාවයට යන්නේ කියලා. ලෝකෝත්තර 692 ඉඳන් ධානය සතර දෙනෙක් ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියලා 92 ඉඳන් පෙන්නනවා. ඊට පස්සේ ප්‍රථම ධානයේ කවරේදයක් මේ කියන්නේ සෝවාන් මාර්ගසිත. සෝවාන් මාර්ගසිත උපදින මේ සස්නීමාන යම් කලක දිට්ඨිගතයන් ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්යානිකව අපචේ ග්‍රාම වූ ලෝකෝත්තර ධානයේ වඩාද. දැන් මේ ලෝකෝත්තර ධානයේ වඩලා කාමයන්ගෙන් වෙන්වම අර අපි ලියන ක්‍රමයට දුක්ඛාපටිපදා දණ්ඩාභිඥා වූ එතකොට ඒතන ධානාංග හතරක් වෙනවා. ධානාංග පහක් වෙනවා. ඒ පළවෙනි ධානයේදී ඊළඟට දෙවෙනි ධානයේදී ධානාංග 3යි. ඒ කියන්නේ චතුත්ථ ක්‍රමයෙන් හතරවෙනි ක්‍රමයට ඒ විදිහට ලෝකෝත්තර ධානත් අපි අර විදිහටම ධාන සිත් විදිහටම ලියන්න පුළුවන්. ලෝකෝත්තර ධාන 696 දී චතුත්ථ ධානයේ ඒ විදිහටම ලියනවා. ඊළඟට ලෝකෝත්තරකත් පංචක ණය ක්‍රමයේම ලියනවා. ලෝකෝත්තර 697 දී පෙන්නනවා ලෝකෝත්තර ධානයේ පංචක ණය ක්‍රමය. පංචක ණය ක්‍රමයේදී දෙවෙනි ධානය එනකොට විතක්කේ හැරලා ਵਿਚාරයේ එන ක්‍රමයට පෙන්නනවා. ඒක 698 දී මේ ප්‍රථම ධානයේ ඊළඟට 698ට ගියාම අනාරි. එතන පෙන්නනවා මේ ශාස්ත්‍රයේ දිට්ඨිගතයන් ප්‍රහාණය ප්‍රථම භූමියට පැමිණි නෛර්යානිකව අපජේගාමී ලෝකෝත්තර ධානයේ වඩාද එතකොට අවිතක්ක වූ ਵਿਚාර මාත්‍ර වූ ඒ කියන්නේ දෙවෙනි ධානයේ පංචක ක්‍රමයේ දෙවෙනි ධානයේ ලබන හැටි. එතකොට එන ධානාංග විචාරයේ ප්‍රීතිය සුඛේ චිත්ත ඒකාග්‍රතාවය අන්නේ විදිහට පෙන්වුම් කරනවා. ඊට පස්සේ 701 වෙනකොට පංචම ධානයේටමත් මේ විදිහටම ගිහිල්ලා තියෙනවා. 701ට එකින් එක ගිහිල්ලා 701 තව පොඩ්ඩක් පහළට ගියාම අන්න මෙතෙන්දී පංචම ධානයට පැමිණෙසේ මේ රූපාවචර පංචම ධාන සහගත ලෝකෝත්තර සිත. දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස සෝවාන් මාර්ග සිත පංචම ධානයේ පවතින. ඊට පස්සේ ධාන හතර විස්තර කරනවා. ඊළඟට මෙතන විස්තර කරනවා මේ මෙතන එකට විස්තර කරන්න රූපාවචර සිත් ධානය හතර දෙනා. ප්‍රථම ධානය එතන 703 දී පෙන්නනවා. ප්‍රථම ධානයේ කවරේදත් මේ ශාස්ත්‍රයේ මානියම් කලක රූප භවෝත්පත්ති යන මාර්ගයේ වඩාත් කාමයන්ගෙන් වෙන්න පඨවි කසින සංඛ්‍යාත ප්‍රථම ධානයට පැමිණ විශේෂමේ ස්පර්ශ වෙයි අවික්කේප වෙයි කියලා කියනවා. ඊට පස්සේ මේ ධර්මයේ කුසලයෝය දැන් රූපාවචර කුසලයේ කර බැවින්
දැන් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ඒකේ විපාක සිත ලියන ආකාරය. විපාක සිත ලැබෙන්නේ නිතරම විපාක සිත ලැබෙනකොට ලියන්නේ කුසල සිත ලියලා කුසල සිත කළ බැවින් මේ ධර්මය කුසලයෝය. එම රූපාවචර කුසල කර්මයේ කළ බැවින් රැස් කළ බැවින් විපාක වූ පඨවි කසින සංඛ්‍යාත විපාක ප්‍රථම ධානයට පැමිණෙන්නේ. දැන් විපාක සිත් ටිකක් ඒ විදිහටම ලියනවා. ඒක තමයි එතන පෙන්වු කරන්නේ විපාක 704 විපාක ද්විතීය ධානය ඊළඟට 705 දී ඒ එකතු කළා ඒක ඔක්කොම එකතු කළා ලියනවා නේව සංඥා නා සංඥායතනේ කියලා සම්පූර්ණයෙන්ම සියලුම ටික එකතු කළා. දැන් මෙතන ඊට පස්සේ එතන විස්තර කරන්නේ විපාක වූ අරූප භව උත්පත්තිය පිණිස මේක මේ රූපාවචරයෙන් අරූපාවචරයට ගිහිල්ලා ඒ විපාක සිත ලියන ආකාරයේ ධම්මසංගණී ආකාරයට තමයි එතන ලියන්නේ. ඊට පස්සේ 706 දී ලෝකෝත්තර විපාක 706 ඉඳන් ලියන්නේ ලෝකෝත්තර විපාක සිත් ඵල සිත් ලියන ආකාරයට. ඒ කියන්නේ ප්‍රථම භූමියට පැමිණීම පිණිස කියලා කුසල් සිත ලියලා ඊට පස්සේ කුසලයේ කළ බැවින් විපාක වූ කියලා ඵල සිත ලියනවා. මේක ධම්මසංගණී ලියන ආකාරයටමයි. ඊළඟට 708 දී ඒකම එතන ද්විතීය ධානයේ ඒ චතුක්ක ණයයි පංචක ණය දෙක එකට අරන් විස්තර කරලා ඉවර කරනවා. 709 දී 709ට ගියොත් පේනවා ක්‍රියාසිත. අපි දන්නවා රූපාවචර ක්‍රියාසිත තියෙනවා. රූපාවචර ක්‍රියාසිත ලියන්නේ මේ ආකාරයටමයි රූපාවචර ස්වභාවයේ තියෙන ක්‍රියාසිත. මේ විදිහටම ඒ ධානාංග ගණන අර විදිහට එකින් එක චතුක්ක ණයටත් පංචක ණයටත් ලියලා තියෙනවා. 711 දී පංචක ණය 712 දී අරූපාවචර ක්‍රියාසිත දීලා තියෙනවා. 712 දී අරූපාවචර ක්‍රියාසිත. අන්න මෙතන අරූපාවචර ක්‍රියාසිත. එතකොට අපි මෙතන විස්තර කරේ රූපාවචර කුසල සිත්, රූපාවචර විපාක සිත්, රූපාවචර ක්‍රියාසිත. ඔන්න මේ තුනම විස්තර වුණා. ඒ ඇවිල්ලා තියෙනවා චතුක්ක ණය ක්‍රමෙන් සහ චතුක්ක ක්‍රමෙන් සහ පංචක ක්‍රමෙන් එක ක්‍රම දෙකටම ලියලා තියෙනවා. ඊට පස්සේ අරූපාවචර කුසල සිත්, අරූපාවචර විපාක සිත් සහ අරූපාවචර ක්‍රියාසිත ලියලා තියෙනවා. අරූපාවචර සිත් ඔක්කොම තියෙන්නේ පංචම ධාන මට්ටමේමයි. ඒක අපි දන්නවනේ පංචම ධානයෙන් පිටට තමයි අරූපාවචර සිත් යන්නේ. ඊට පස්සේ ලෝකෝත්තර සිත් ලියලා තියෙනවා. ලෝකෝත්තර මාර්ග සිත් චතුක්ක ක්‍රමයටයි පංචක ක්‍රමයටයි. ලෝකෝත්තර ඵල සිත් ලියලා තියෙනවා චතුක්ක ක්‍රමයටයි පංචක ක්‍රමයටයි. අපි ඒක පළවෙනි අවුරුද්දේ ඉගෙන ගන්නවා. ලෝකෝත්තර සිත් ධාන සිත් ආකාරයටමයි පවතින්නේ. ඒක චතුක්ක ක්‍රමයෙන් හරි පංචක ක්‍රමයෙන් හරි. ඒතර අභිධර්ම වාජනයේදී මේ විදිහට විස්තර කරලා මේ මට්ටම තමයි පඤ්ඤ පුච්චකේට පාවිච්චි කරන්නේ. මෙතනින් එහාට පඤ්ඤ පුච්චකේ. මේ කාර්යය ගැන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? දැන් පඤ්ඤ පුච්චකේට එන ආකාරය මගේ තමයි ගැටලුවක් තියනවද යම් කිසි මහත්මයෙකුට? මට තව තියෙනවා ගැටලුවක්. මේ 691යි 705යි 712 විස්තර කරනවානේ අරූපාවචර. ඒ කෙනෙකුගේ පිළිවෙලට ආකාශානංකායතනෙන් නම් නේව සංඥායට සඳහන් කරලා නැහැ. ආකාශානංකායතනයි නේව සංඥායතනයයි සඳහන් කරලා තියෙන්නේ. ඒකත් මේ ගැටලුව අරූපාවචර ධ්‍යාන ලබා ගැනීමේදී ආකාශානංකායතනයේදී ඉඳන් නේව සංඥා නාසඤ්ඤායතනය දක්වා පිළිවෙලට ඒ අරූපාවචර ධ්‍යාන හතර අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ නේද? ලබා ගන්න ඕනේ. ඒක ලබා ගන්නම ඕනේ.
ලබා ගන්න ඕන පංචම ධානය මට්ටමේ ඉඳන්මයි ලබා ගන්නේ. පංචම ධානයෙන් යනකොට කසින මේ ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9න් එකකින් තමයි පංචම ධානයෙන් ඔබට යන්නේ. මේක කැටි කරලා ලියලා තියෙන්නේ. මේක ගැටලු කරගන්න එපා. කැටි කරලා ලියලා තියෙන්නේ. මෙතන ඔක්කොම ටික එකතු කරලා ලියලා තියෙන ස්වභාවය තමයි මේ පෙන්වුම් කරන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් આવොත් අපි ඒ හතර පිළිවෙලෙන් නිවුවහම වරද්දක් වෙනවද නැත්නම් මේක කැටි කරලා ලියන්න ඕනේද? මෙතන ඇයි ආකාසානංචායතනේ ලියලා නැත්තේ කියන එකද ඇහුවේ? ඔව් ආකාසානංචායතනේ සඳහන් කළා බෑ විඥානංචායතනේ සඳහන් කළා නෑ. අපි දෙයියන්ට වශයෙන් සඳහන් කළා කියලා හිතුවොත් දැන් අපිට ප්‍රශ්නයක් આવොත් පිළිවෙලෙන් හතරම ලියන්න ඕනේද කියලා. ඒ දෙකම ලියන්න ඕන. ඒ දෙකම ලියන්න ඕන. ඒ දෙකත් එකතු වෙලා තමයි මෙතන ලියවෙන්න ඕන. ඒ දෙක ලියවිලා නැහැ. ඒ දෙකත් එක්කමයි ලියන්න ඕන. එකම දේ මතක තියාගන්න ඕන. මේ ඔක්කොම තියෙන්නේ චතුත්ථ ධානය. නැත්තම් චතුක්ක ක්‍රමයෙන් චතුත්ථ ධාන මට්ටමේ තියෙන්නේ. පංචම ධාන මට්ටම ක්‍රමයෙන් නම් පංචම ධාන මට්ටමේමයි ඒ අරූපාවචර සිත් තියෙන්නේ කියන විතරක් මතක තියාගත්තාම ඇති. ධානාංග දෙකයි තියෙන්නේ. ධානාංග තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව පමණයි ධානාංග. තේරුණාද? හරි. එතකොට දැන් අපි මෙතන මේ පඤ්ඤපුච්චකයට යනකොට තියෙන වැදගත්ම කාරණේ මේ මොනවද මේ ධර්ම? මොනවද අපි විභාග මේ ධාන වලින් විභාග කරන ධර්ම කියන එක දැනගන්න ඕනේ. විභාග එතකොට ඒ කියන්නේ සිත් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ සිත්වල යෙදෙනා වූ ධානාංග තමයි ධානය කියලා විස්තර කරන්නේ. ධාන සතරකේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානයයි. මොන ධාන මේක චතුක්ක ක්‍රමයෙන් තමයි පඤ්ඤපුච්චකේ විභාග කරන්නේ. එතකොට ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? ප්‍රථම ධානය කියන්නේ චෛතසික කීයක්ද? ධානාංග ටික කියනවා. ධානාංග පහක් තියෙනවා ප්‍රථම ධානයේට. මොකද්ද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. සුඛ කියන්නේ වේදනාව. එතකොට ඒ පහ තමයි ප්‍රථම ධානය. එතකොට ද්විතීය ධානය කියන්නේ විතක් විචාර හැදර හිතේ ටික. තෘතීය ධානය කියන්නේ සුඛ ඒකාග්‍රතාව. චතුර්ථ ධානය කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව. ඔන්න ඔය කල්පනා කරොත් දැන් ධාන හතර දැන් අපි අඳුනගත්තා. ධාන හතර කියන්නේ චෛතසික ධර්ම ස්වභාවයක්. ඒවා චෛතසික සිත් නෙවෙයි චෛතසික. දැන් මේ ධාන කොහෙද පවතින්නේ? රූපාවචර ලෝකයේ තියෙන රූපාවචර සහ අරූපාවචර තියෙන්නේ. අරූපාවචර තියෙන්නේ චතුත්ථ ධානය පමණයි. ඔන්න මතක තියාගන්න ඕනේ. රූපාවචරයේ මේ හතරම තියෙනවා. අරූපාවචරයේ තියෙන්නේ චතුත්ථ ධානය පමණයි. ඔන්න දැන් අපි තවත් එකක් හොයාගත්තා. දැන් මේ ධාන කුසල විදිහටත් තියෙනවා, විපාක විදිහටත් තියෙනවා, ක්‍රියා විදිහටත් තියෙනවා. දැන් එතකොට අපි මේක කුසල විදිහට නම් කුසල ස්වභාවයෙන්, විපාක නම් අව්‍යාකෘත ස්වභාවයෙන්, ක්‍රියා නම් අව්‍යාකෘත ස්වභාවයෙන්. දැන් අපි ඒකත් අඳුනගත්තා. මේ ධාන හතර කුසල ස්වභාවයෙන් තියෙනවා, විපාක ස්වභාවයෙන් තියෙනවා, ක්‍රියා ස්වභාවයෙන් තියෙනවා. තවත් එකක් අපි අඳුනගත්තා. මේ ධාන හතරම ලෞකික වශයෙන්ුත් තියෙනවා, ලෝකෝත්තර වශයෙන්ුත් තියෙනවා. ඇයි ලෞකික ලෝකයේදී ලෞකික, ලෝකෝත්තර මාර්ග සහ ඵලවල ලෝකෝත්තර. දැන් ඔන්න ඔය කාරණේ ටික දැනගත්තන් පස්සේ පඤ්ඤපුච්චකේ කරන්න පුළුවන්. දැන් පඤ්ඤපුච්චකේදී අහන ප්‍රශ්නේ මේ සතර ධානයෝ කුසලයෝද අකුසලයෝද අව්‍යාකෘතයෝද කියලා අහුවොත් මොකක්ද දෙන උත්තරේ? මෙතන උත්තරේ තියෙනවා. රාමනායක මහත්මියට කියන්න පුළුවන්ද? සතර ධානයෝ දැන් අපි කිව්වා ප්‍රථම ධානය කියන්නේ ඔන්න චෛතසික ධර්ම පහක්. ද්විතීය ධානය කියන්නේ චෛතසික ධර්ම තුනක්. තෘතීය ධානය කියන්නේ චෛතසික ධර්ම දෙකක්. චතුර්ථ ධානය කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒ ධර්ම චෛතසික වශයෙන් තියෙන්නේ, ධානාංග වශයෙන් තියෙන්නේ. දැන් අහනවා ඒවා කුසලද අකුසලද අව්‍යාකෘතද කියලා අහනවා. නන්දනි මාත් ඉන්නවද? පුළුවන් ද කාට හරි ඒක විස්තර කරන්න?
දැන් ධානාංග වශයෙන් තමයි අපි දකින්නේ ධානාංග ෆෝන් එක අන්මියුට් කරගන්න බැරුව හිටියේ. මේ අව්‍යාකතත් වෙනවා කුසලත් වෙනවා. ධානාංග පහමනේ. ඔව් මේ ධානාංග පහ කුසල වෙනවා. කුසල් ධානවල වැඩ කරනකොට අව්‍යාකෘත වෙනවා විපාක සහ ක්‍රියා ධානවල වැඩ කරනකොට. එතකොට මේ සතර ධාන කුසලද අව්‍යාකෘතද වන්නා කියන එක දෙන. දෙවෙනි එකේදී කියන එක අමාරු වේද මන්දා. එතකොට වේදනා ත්‍රිකේ පාවිච්චි කරොත් පුළුවන් දෙයක් කරන්න. ධානෝ තිදෙනෙක් මෙහි උපන් සුඛ වේදනාව තබා සුඛ වේදනාව සම්ප්‍රයුක්තයි. චතුර්ථ ධානය මෙහි උපන් අදුක්කම සුඛ වේදනාව තබා අදුක්කම සුඛ වේදනාව සම්ප්‍රයුක්තයි. ගැටලුවක් තියනවාද ඒකේ? ඇයි මෙතන ධානාංගයෝ මෙතන ධානයෝ කියනකොටම ධානයෝ කියන්නේ ධානාංග වශයෙන් තමයි අපි දකින්න ඕන. ධානාංග වශයෙන් ධානාංග කොට ප්‍රථම ධානය කියනකොට ධානාංග හතරක් පහක් දකිනවා. ද්විතීය ධානය කියනකොට ධානාංග තුනක් දකිනවා. තෘතීය ධානය කියනකොට ධානාංග දෙකක් දකිනවා. චතුර්ථ ධානය කියනකොට ධානාංග දෙකක් දකිනවා. ඒවා කුසල විපාක සහ ක්‍රියා වශයෙන් පවතිනවා. කාට හරි පුළුවන් ද මේ ඒකට උත්සාහ කරන්න වේදනා ත්‍රිකේට ඒක තියෙනක විස්තර කරොත් ඇති. ධානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛ වේදනාව තබා සුඛ වේදනාව සම්ප්‍රයුක්තයි. පළවෙනි ධානයයි දෙවෙනි ධානයයි තුන්වෙනි ධානයයි මේ කරන්නේ හතර චතුක්ක ක්‍රමේ. පළවෙනි ධානයේ සුඛ සහගත බව තියෙනවා. ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. දැන් එතකොට පළවෙනි ධානයේ තියෙනවා දෙවෙනි ධානයේ තියෙනවා තුන්වෙනි ධානයක් තියෙනවා සුඛ ස්වභාවය. ඒකින්ද ඒ සුඛ වේදනාවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්න බෑ. ඒකින්ද තමයි ධානයෝ තිදෙනෙක් එහි උපන් සුඛ වේදනාව තබා සුඛ වේදනාව හා සංප්‍රයුක්තයි. ඊට පස්සේ චතුර්ථ ධානයේ මෙහි උපන් අදුක්කම සුඛ වේදනාව තබා අදුක්කම සුඛ වේදනාව හා සංප්‍රයුක්තයි. ඒකයි මේ විදිහට විස්තර කරලා තියෙන්නේ. වේදනාවත් එක්ක වේදනාව සංප්‍රයුක්ත නොවන ස්වභාවයෙන්ද අර ධානාංග වල තියෙන ඒ සුඛ වේදනාව කියන කාරණේ නිසා තමයි හතරවෙනි ධානයේ උපේක්ෂා වේදනාව. ඒ උපේක්ෂා වේදනාව අතහැරලා ඒ තියෙන ස්වභාවය තමයි පෙන්වුම් කරන්නේ. ඒකේ ගැටලුවක් තියනවද? සමා වෙනස. එතකොට දැන් උත්තරයක් විදිහට ලියනවා නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයන්ගේ ධානාංගවල කියලා ලියලා දැන් චතුර්ථ ධානය කියනකොට හතරවෙනි ධානයයි ඊළඟට අරූපාවචර ඒවයි ඒ විදිහට සඳහන් කරන්න ඕනද? එහෙම නැත්නම් අරූපාවචර ඒවත් එතනට කැටි වෙනවා. අරූපාවචර වෙනම ලියන්න ඕන නෑ. අරූපාවචර කියන්නේ හතරවෙනි ධානයමයි. ඒක උපේක්ෂා ඒකාග්‍රතාවයෙන්මයි අරූපාවචර ධානය ටික තියෙන්නේ. එතකොට පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ ඒ ධාන තුන ඒ තියෙන සුඛ වේදනාව තබා සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්තයි. ඒ සුඛ වේදනාව එකේ තියෙනවනේ. ඒ සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒ සුඛ කියන සහගත බව අයින් කරලා ඉතිරි කොටස සංප්‍රයුක්තයි කියලා කියනවා. එතකොට හතරවෙනි ධානයේදී ඒකේ තියෙන උපේක්ෂා වේදනාව. ඒ උපේක්ෂාව හැර ඉතිරි කොටස අදුක්කම සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්ත බව තමයි පැහැදිලි කරන්නේ. දැන් මේකේ අපි ගියොත් පේනවා මේවා මේ ධර්ම මොනවද කියන එක පැහැදිලි කරන්න තව පොඩ්ඩක් ඈතට අපි ගියොත් එහෙම පේනවා. අපි නැවතත් මේ ධානාංග වශයෙන් ගන්න ස්වභාව පෙන්눔 කරන්න අපිට දැන් මේක හතරවෙනි එකට යනවාද? තව පොඩ්ඩක් පහළට උපාදානීය ස්වභාවය උපාදාන ත්‍රිකයට පාවිච්චි කරනකොට මෙතන තියෙන සතර ධානයෝ
උපාදින්නානුපාදානියාවන්නාහ අනුපාදින්නානුපාදානියාවන්නාහ අනුපාදින්නානුපාදානියාවන්නාහ. මේක තේරුම් කරන්න පුළුවන්ද මේ මහත්මයෙකුට හරි මහත්මියකට හරි? දැන් බලන්න මේ ධානයෝ 4 දෙනා කවුද කියලා. ධානයෝ 4 දෙනා කුසල තියෙනවා, විපාක තියෙනවා, ක්‍රියා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඒ ටිකම ලෝකෝත්තර සහ ලෞකික වශයෙන්. රූපාවචර ප්‍රථම ධානය, රූපාවචර ද්විතීය ධානය, ඒ වගේ රූපාවචර චතුර්ථ ධානය. රූපාවචර චතුර්ථ ධානයෙම තමයි අරූපාවචර ධාන ටික තියෙන්නේ. මේක මේ උපාදින්න ත්‍රිකේක විස්තර කරන්න පුළුවන්ද? හරි බං එහෙනම් විස්තර කරන්නම්. මේකේ උපාදින්න ත්‍රිකයේ තියෙන පද තුනක්. උපාදින්නානුපාදානියා ධම්මා, අනික එක අනුපාදින්නානුපාදානියා ධම්මා, අනුපාදින්නානුපාදානියා ධම්මා. උපාදානින් පළවෙනි පදයට එන්නේ උපාදින්නානුපාදානිය. නැත්නම් උපාදින්න ස්වභාවයෙන් සහ උපාදි ඒ කියන්නේ කර්මයෙන් ඉපදුන උපාදානයන්ට හිත වූ ස්වභාවය තමයි පළවෙනි කොටස. ඒ කියන්නේ විපාක සිත්, ලෞකික විපාක සිත් ටිකයි කර්මජ රූප ටිකයි. පළවෙනි එකට එන්නේ ලෞකික විපාක සිත් සහ කර්මජ රූප. ලෞකික විපාක සිත් කියනකොට රූපාවචර විපාක සිත් කියනවා. රූපාවචර විපාක සිත්. ඒකින්ද තමයි මේකේ 4 ධානයෝ උපාදින්නානුපාදානියාවන්නාහ කියන්නේ 4 ඒ විපාක සහගත ධානාංගයෝ ටික. ධාන සිත් කිව්වොත් ධාන සිත් තුළ ධානාංග තමයි මෙතන පාවිච්චි කරන්නේ. ධානාංග ටික තමයි උපාදින්නානුපාදානිය වෙන්නේ. කර්මයෙන් ලැබුණු. ඒ කියන්නේ විපාක සහගත ලෞකික රූපාවචර සහ අරූපාවචර ධාන. ඒතර අනුපාදින්නානුපාදානිය මොකක්ද? කර්මයෙන් ඉපදුන නැති, කර්මයෙන් නොලැබුණු ඒ කවුරු හරි කතා කරන්න අදහස් කරනවා. ඒක මේ ශ්‍රීමති මහත්මිය enable කරන්න වෙයි නේද? ඉතින් මටත් පුළුවන්ද? enable කරලා තියෙන්නේ සර්. එයාට නම් කතා කරන්න පුළුවන්. සේව වැරදිලා සෙබෙන්නේ ඒගොල්ලන්ට දන්නේ නැතුව. හරි. එතකොට මේ උපාදින්නානුපාදානියා ධම්මා අනුපාදින්නානුපාදානියා කියනකොට එන්නේ කුසල රූපාවචර කුසල සහ රූපාවචර ක්‍රියා. රූපාවචර කුසල, අරූපාවචර කුසල සහ රූපාවචර අරූපාවචර ක්‍රියාසිත ටික. ඒවා කර්මයෙන් ලැබුණ ඒවා නෙවෙයි. හැබැයි උපාදානයන්ට හිතයි. අන්න ඒකින්ද තමයි අනුපාදින්නානුපාදානියා වලට වැටෙන්නේ. හැබැයි ධානාංග වශයෙන් තමයි මෙතන ගන්න ඕනේ. ඒ සිත්වල විදින ධානාංග. එතකොට අනුපාදින්නානුපාදානිය ලෝකෝත්තර මාර්ග සහ ඵල සිත්වල යෙදෙනා වූ ධානාංග. ඒකේ ගැටලුවක් තියනවද? ශ්‍රීමති මහත්මිය අපි පොඩ්ඩක් පහළට ගිහිල්ලා මේ ධර්ම මොනවද කියන කහුලන්ට තැනක් තියෙනවා. මම ඒකට එනම් ගිහිල්ලා අපි එමුද මේ මේකේ 720ට එන්නකො. 720 අන්න මෙතන හරි 720 තියෙන්නේ මේ ධර්මයෝ මේ චිත් ධානයෝ 4 දෙනා සාරම්මණයෝය. සාරම්මණයෝ කියන්නේ අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අරමුණු ගන්නා ස්වභාවයෙන් යුක්තයි. අපි දන්නවා සාරම්මනා ධම්මා කියනකොට සිත් සාචෛතසික සාරම්මනයි. අනාරම්මනා වෙන්නේ රූප සහ නිර්වාණය. එතකොට මෙතන සාරම්මනා කියනකොට මේ සිත් සාචෛතසික විය හැටි කියලා හිතෙනවා. දැන් පහළට ගියාම මේක නොචිත්තා. මේ චිත්තයෝ නෙවෙයි. මේ ධර්ම මේ අපි දැන් කතා කරන 4 ධානයෝ චිත්තයෝ නෙවෙයි. නොචිත්තා.
ඊට පස්සේ කියනවා චෛතසිකා. මේ ධර්මයේ චෛතසිකයි. ඒකින්ද තමයි අපි ධානාංග වශයෙන් ගත්තේ චෛතසිකයි. චිත්ත සංප්‍රයුක්ත සිතත් එක්ක සංප්‍රයුක්ත වෙන ධර්ම. චිත්ත සංසට්ඨ සිතත් එක්ක මිශ්‍ර වෙන ධර්ම. චිත්ත සමුට්ඨාන සිතත් එක්කම උපදින ස්වභාවයෙන් යුක්තයි. චිත්තාන් සහගත සිතත් සමග ඉපදිලා පෙරලෙන ස්වභාවය. ඔන්න ওই විදිහට මොනවද මේ සිත් කියලා මේ ධානයෝ 4 දෙනා මොනවද කියලා විස්තර කරනවා. මම එතෙන්ට අරන් ගිය ධානයෝ කියනකොට ධානාංග දකින්න ස්වභාවය පෙන්වුම් කරන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේක ආපහු මෙතෙන්ට එමු 721ට. තව පොඩ්ඩක් පහළ ගියොත් 721ට. අන්න 721 දී විස්තර කරන්න බොලේ ඉඳන්ම විස්තර කරනවා. මේ 721 අපි ටිකක් පහළට ගියොත් මේ මුල් ත්‍රික වලින් පාවිච්චි කරන හැටි අන්න පහළට තව පොඩ්ඩක් යන්න. තව ටිකක් යන්න. මෙන්න බලන්න මෙතන. තව පොඩ්ඩක් ඉහළ කොටස ගන්නකො මුලට යන්න. හරි. මේ බලන්න මෙතන. තව පොඩ්ඩක් තුන් ධානයෝ මෙහි උපන් සුඛය තබා සුඛ සහගතයෝය. කියන්නේ ධානයෝ තුනක්. සුඛය සබා සුඛ සහගතයෝය. සුඛය අතැල්ලා ඉතිවි ඒ සුඛ සහගත බව පෙන. චතුත් ධානය සුඛ සහගත නොවේ. චතුත් ධානය සුඛ සහගත නොවේ. එතකොට ඊළඟට කියන චතුත් ධානයේ මෙහි උපන් උපේක්ෂාව තබා උපේක්ෂා සහගතේ. ඒකේ තියෙන උපේක්ෂා වේදනාව අතහැරලා ඉතිරි කොටස උපේක්ෂා සහගතේ. තුන් ධානය උපේක්ෂා සහගත නොවේ. ඉතිරි ධානය උපේක්ෂා සහගත නැහැ. ඒවා සුඛ සහගතයි කියන එක තමයි. ඊළඟට කියනවා සතර ධානය කාමාවචරයෝ නොවේ. ඒ එතන සතර ධානය කාමාවචරයෝ නොවේ. සතර ධානෝ රූපාවචර දවන්නා අරූපාවචර සතර ධානෝ රූපාවචර දවන්නාහ රූපාවචර නොදවන්නාහ. ඇයි රූපාවචර නොදවන්නාහ කියන්නේ? ඊළඟට විස්තර කරනවා තුන් ධානෝ රූපාවචරයෝ නොවේ. පළවෙනි ධාන ඒ තුන රූපාවචරයෝ අරූපාවචරයෝ නොවේ. අරූපාවචර නෙවෙයි. චතුර්ථ ධානය අරූපාවචර දවන්නේ රූපාවචර දවන්නේ. අරූපාවචර දවන්නේ අරූපාවචර නොදවන්නේ. ඒ කියන්නේ චතුත් ධානයේ රූපාවචරෙත් ඉන්නවා අරූපාවචරෙත් ඉන්නවා කියන එක පෙන්වන්නේ. ඊළඟට පෙන්වනවා සතර ධානයෝ පරියාපන්නේ දවන්නා අපරියාපන්න. පරියාපන්න කියන්නේ ලෞකික අපරියාපන්න ලෝකෝත්තර. සතර ධානයෝ නෛර්යානික දවන්නා අනෛර්යානික දවන්නා. ඒ කියන්නේ මාර්ගසිතේ දෙනකොට නෛර්යානිකයි අනික් අවස්ථාවල අනේකයානිකයි. මාර්ගසිතේ දෙනකොට නියතයි අනික් කරාවේ අනියතයි. සතර ධානෝ සෞත්තර දවන්නා. සෞත්තර කියන්නේ ලෞකික භාවයෙන් අනුත්තර කියන්නේ ලෝකෝත්තර භාවයෙන්. සතර ධානයෝ අරණයෝ සරණ අරණ දුකෙන් අරණ පැත්තේ තමයි ඉන්නේ. මොන මේකේ අපි දැන් මුලට ගියොත් අපි යමු දෙනම් මුලට 715ටම ඒකේ මොන හරි කාරණයක් තියනවාද පඤ්ඤ පුච්චකේ මේකේ මොන හරි කාරණයක් තියනවාද මේ මහත්මියකට හරි කතා කරන්න? මේකේ දීර්ඝ විභාගයක් තමයි තියෙන්නේ. ඉතින් කියවලා පොඩ්ඩක් තේරුම් ගත්තන් පස්සේ අමාරු වෙන්නේ නැහැ. අර පඤ්ඤ පුච්චකේදී විස්තර කරන්නේ මේ ධාන ස්වභාවයේ හරියටම තේරුම් අරගෙන තිබීම තමයි පෙන්වන්නේ. කතා කරන්නේ නැත්තේ ඒ කතා කරන්න මේකේ ක්‍රමේ ඒ අපහසුතාවයක්ද දන්නෙත් නැහැ නේද ගුණ මහත්මයා? අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් සර්. දැන් මේගොල්ලෝ ඉස්සලා මේ මියුට් කර මේ කතා කරන්න පුළුවන් අය පොඩ්ඩක් කතා කරන්නකෝ. එතකොට මේ කතා කරන්න බැරිද කියලා දැනගන්න හරි. තේරුණාද කියලා අහමුකෝ. තේරුණාද කියලා හරි කතා කරන්න. තේරුණාද මේ මයික් එක ඔන් කරලා අපි අහමුද මේ නන්දනි මහත්මයා කොහොමද ගන්නේ? මයික් එක ඔන් කරන්න අනුරානන්දනි මහත්මිය මයික් එක ඔන් කරන්න බැරිද? දැන් තමයි ඉස්සෙල්ලා කීප සැරේම ගත්තකට දැන් තමයි පුළුවන් උනේ. කීප සැරේම කතා කරන්න උත්සාහ කරා. චන්ද්‍රිකා මහත්මිය කරන්න බැරි වුණා. දැන් පුළුවන් වුණා. දැන් තමයි try කරේ. දැන් පුළුවන්.
මම කීප සැරම try කළා. එහෙනම් අනුරාධපුර මහත්තයෙක් පුළුවන්ද මේ පඤ්ඤ පුච්චකේට උත්තර දෙන්න? සාමාන්‍යයෙන් පුළුවන් කියලා හිතනවා. එතන හිතන්න ඕනේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් තියෙන ස්ථානවල තමයි ගන්න. අන්න හරි. හරි. එතකොට දැන් ඔයාලට පුළුවන්ද මේ පුළුවන්ද විතක්ක ත්‍රිකයට ප්‍රථම ධානය මේ බලන්න ධාන දැන් ප්‍රීති ත්‍රිකයට පාවිච්චි කළා තියෙන ධානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා ප්‍රීති සහගතය. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ පළවෙනි ධානයයි ප්‍රීති සහගත ධම්මයි කිය ප්‍රීති සහගත ධම්මයි කිය ප්‍රීති චෛතසිකය තියෙන නිසා එතන ප්‍රීති ගන්න බෑනේ. ඔව්. එතන තියෙනවා විතක්ක විතර ප්‍රීති. ප්‍රථම දානය ධාන හතර ක්‍රමයට ගන්නවා නම් පළවෙනි ධානය දෙවෙනි ධානය. අන්න හරි. මේක හතර ක්‍රමයට තමයි ලියලා තියෙන්නේ. හතර ක්‍රමයට. පළවෙනි ධානය විතක්ක විතර එකසිතක් ප්‍රීති. එතකොට එතන විතක්ක විතර. එතන වැටෙන්නේ දෙකයි. ඔව්. ධානයෝ දෙදෙනෙක්. ඒ කියන්නේ ධානයෝ දෙදෙනෙක් උපන් ප්‍රීතිය තබා ප්‍රීති සහගතය. ධානයෝ තුන් දෙනෙක් එහි උපන් සුඛය තබා සුඛ සහගතයි. ධානය තුන් දෙනෙක්. 1 2 3. ඒකේ තියෙන සුඛය හැරලා සුඛ සහගතයි. සුඛ සහගතයි. චතුර්ථ ධානයේ උපන් උපේක්ෂාව තබා උපේක්ෂා සහගතයි. උපේක්ෂාව කියන එක අයින් කරාම උපේක්ෂා සහගතයි. අන්න මේ ආකාරයට ගැටලු නැහැ. ඒක හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම ධානසිත විපාක ධානසිත විපාක ක්‍රියා කුසල ධානසිත තියෙන ස්ථානයේ ධාන තියෙන කියන්නේ ධානයේ ප්‍රමාණය පළවෙනි තුන්වෙනි වර්ගයයි. මාර්ගසිත වෙන්නත් පුළුවන් ඵලසිත වෙන්නත් පුළුවන් කියලා කල්පනා කරන්න ඕනේ. මේ ධාන විභංගයේ හරිය දිගයි. මේක වනවර දෙකක් වනවර තුනක් නේ වනවර දෙකක්. ඊටාම දීර්ඝ විස්තරයක් තියෙනවා. අර එකින් එක ඒකේ තියෙන පද එකිනෙක අරගෙන විස්තරය ගන්න වෙනවා. විභාගවලදී අහලා තියෙනවා ඒ පදවල විස්තරය ලියන්නේ කියලා. අමාරු නැහැ මතක තියාගන්න ඕනේ. වෙනත් මහත්මියෙකුට කතා කරන්න තියෙනවා. අපි වෙලාවක් දැන් ගිහිල්ලා ඒකයි. මෙහෙම කරන්න පුළුවන්. දැන් අපිට තවත් විභංග 6ක් විතර තියෙනවා. ඒ විභංගත් ඊටාම දීර්ඝයි. ඉතිරි විභංග දෙක තියෙන්නේ අපොමඤ්ඤ විභංගයේ කෙටි, ඊළඟ සික්ඛාපද විභංගයත් කෙටි. මේ දෙක ඒ තරම් ගොඩක් නැහැ. ඊට පස්සේ එතනින් පටිසම්භේදා විභංගය ඊටාම දීර්ඝයි. ඊට පස්සේ ඥාන විභංගයයි කුද්දකවත්තු ධම්මහදේ බොහොම දීර්ඝ විභංග. අපි ඒවට ටිකක් වෙලා ගනිමු. පොඩක් කියවගෙන ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් තරම් ඉක්මනට සියලුම දේ අපි මෙතෙන්දි කතා නොකර යන්න පුළුවන්. එතකොට නොවැම්බර් මාසේ සුමාන දෙකෙන් සති 3ක විතර පන්ති කරාම ඒක ඉවර කරලා ඊට පස්සේ ප්‍රශ්න උත්තර වලට පන්ති 3ක් 4ක් විතර තියාගන්න පුළුවන්. මවෙන්ද මම මේ බොජ්ජංග විභංගේ ප්‍රශ්නයක් ඇහුවොත් කමක් නැද්ද? අහන්න. දැන් බොජ්ජංග විභංගේ මම පොඩ්ඩක් පඤ්ඤ පුච්චකේ බැලුවා. එතකොට බොජ්ජංග විභංගේ සියා සවිතක්ක සවිචාර සියා සවිතක්ක විචාර මත්ත අවිතක්ක විචාර මත්ත සියා අවිතක්ක අවිචාර කියන තුනටම බොජ්ජංග ධර්ම හතම ලැබිලා තියෙනවා. එතකොට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට ඒකේ වේදනාවක් වශයෙන් අරගෙන තියෙනවද උපේක්ෂාව? ඒ තුනටම ඒ කියන්න බලන්න මොකද්ද මේ ඡේදය? පඤ්ඤ පුච්චකේ සවිතක්ක සවිචාර ත්‍රිකය බොජ්ජංග විභංගේ. යග්ග විභංගේ සවිතක්ක සවිචාර. හරි. සප්ත බොජ්ජංගයෝ සවිතක්ක සවිචාරද වන්නාහ. අවිතක්ක විචාර මාත්‍රද වන්නාහ.
අවිතක්ක අවිචාරද වන්නාහ. ඇයි මෙහෙම වෙන්නේ කියන එක නේද අහන්නේ? ඔව් සර්. ඔව්. එතකොට සවිතක්ක සවිචාරද වන්නාහ කියන්නේ ප්‍රථම ධානයේ පවතින බොජ්ජංග. ඒ බොජ්ජංග ධර්ම ප්‍රථම ධාන සහගතව. ඇයි ප්‍රථම ධානයේදී බොජ්ජංග 7ම සවිතක්ක සවිචාර වෙන්න බැරි හේතුව මොකද්ද? සුපේක්ඛා සම්බුද්ධංගේ. උපේක්ඛා කියන්නේ එතන උපේක්ෂා වේදනාව නෙවෙයි. ඔයා බොජ්ජංග විභංගයට සම්බන්ධ වුණේ නැද්ද? එතන තියෙන්නේ මේ උපේක්ෂා බොජ්ජංගය කියන්නේ తත්‍ර මජ්ජත්තතාවය. తත්‍ර මජ්ජත්තතාව කියන චෛතසිකේ ධර්මය. తත්‍ර මජ්ජත්ත චෛතසිකේ කියන්නේ ඒක කරන්නේ ධර්මතාවල සමබර ඇති කිරීමේ ස්වභාවය. එතකොට මේ බොජ්ජංග 7ක් තියෙනවානේ. අනිත් බොජ්ජංග 6 සමබරතාවය ඇති කරන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය. උපේක්ෂා සම්බොජ්ජංගය එතකොට උපේක්ෂා සම්බොජ්ජංගයට ඉන්න පුළුවන් පළවෙනි ධානයෙත් ඉන්න පුළුවන්, දෙවෙනි ධානයෙත් ඉන්න පුළුවන්, තුන්වෙනි ධානයෙත් ඉන්න පුළුවන්, හතරවෙනි ධානයෙත් ඉන්න පුළුවන්, පංචම ධානයෙත් ඉන්න පුළුවන්. ප්‍රීති සම්බොජ්ජංගයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයට ඉන්න පුළුවන් කීයකද? නැක විතරයි. ප්‍රථම ධානයේ ඉන්න පුළුවන් පංචක ක්‍රමේ නම්, ද්විතීය ධානයේ ඉන්න පුළුවන්, තෘතීය ධානයේ ඉන්න පුළුවන්, චතුක්ක ක්‍රමේ නම් ප්‍රථම ධානයේ සහ ද්විතීය ධානයේ පමණයි ප්‍රීති සම්බොජ්ජංගයට. අනිත් බොජ්ජංග වලට එහෙම ගැටලුවක් නැහැ. ඒක ශබ්ද බොජ්ජංගයේ සවිතක්ක සවිචාරද වන්නාහ, අවිතක්ක විචාර මාත්‍රද වන්නාහ කියන්නේ දෙවෙනි ධානයේ, අවිතක්ක අවිචාරද වන්නාහ කියන්නේ තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ සහ පංචම ධානයේ. බලන්න ඊළඟ එකේ තියෙන ප්‍රීති සම්බොජ්ජංගයට මොකද උනේ කියලා. ප්‍රීති සම්බොජ්ජංගේ ප්‍රීති සහගත නොවේ. ඇයි එහෙම කියන්නේ? ප්‍රීති ත්‍රිකේ. ප්‍රීතිය සම්බොජ්ජංගේ ප්‍රීති සහගත නොවේ. ප්‍රීතිය ප්‍රීතියත් එක්ක සම්ප්‍රයුක්ත නොවන හින්දා සුඛ සහගත වෙයි. උපේක්ෂා සහගත නොවේ. උපේක්ෂා වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. බොජ්ජංගයෝ සදෙනෙක් ප්‍රීති සහගතද වන්නා, සුඛ සහගත වන්නා, උපේක්ෂා සහගත. අනිත් බොජ්ජංගයෝ 6 දෙනාම ප්‍රථම ධානයෙත් ඉන්නවා, ද්විතීය ධානයෙත් ඉන්නවා, තෘතීය ධානයෙත් ඉන්නවා, චතුර්ථ ධානයෙත් ඉන්නවා, පංචම ධානයෙත් ඉන්නවා. දැන් ඒ කාරණේ තේරුණාද? තේරුණා සර්. ඒ කියන්නේ උපේක්ඛාව ධාන අංගයක් විදිහට පළවෙනි ධානවල ලැබෙන්නේ නැති නිසා තමයි මට මේ ප්‍රශ්නේ ආවේ. බොහොම පිං. ඒ උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ උපේක්ෂා වේදනාව නෙවෙයි. ඒක తත්‍ර මජ්ජත්තාව. තේරුණා සර්. මේ ධාන අංගයක් වශයෙන් තියෙන උපේක්ෂාවක් නෙමෙයි නේද සර්? නෑ. ඒ ධාන අංගයක් වශයෙන් ඒ උපේක්ෂාව කියන්නේ හතරවෙනි ධානයනේ. ඔව් මේකම නෙවෙයි. එහෙමයි සර්. එහෙමයි. හොඳටම තේරුණා සර්. බොහොම පිං. එතකොට මේ ඉතිරි බොජ්ජංග ටික කරන්න අපි එහෙම කරමු. එතකොට කියවගෙන එන්න. එතකොට අපිට පුළුවන් මේ සූත්‍රාන්ත භාජනයේ ටිකක් ඉක්මනට කියවලා අපි ඉදිරියට යන්න. මුල් බොජ්ජංග වල ප්‍රශ්නෝත්තර ස්කන්ධ විභංගයේ පුළුවන් ද මේ යම් කිසි කෙනෙකුට ගැටලු නැතුව විස්තර කරන්න. ආයතන විභංගයේ, එතකොට ධාතු විභංගයේ, ඒ වගේ මේ ගැටලු තියෙන තැනට ඊට පස්සේ කතා කරන්න පුළුවන් ටිකක් වෙලාව අපි ගත්තොත්. එතකොට ඉතිරි විභංග ටික තව විභංග 6ක් තියෙනවනේ. 12 අද කරේ. එතකොට 13 14 15 16 17 18 තව 6ක් තියෙනවා. ඒ ටික ඉතිරි ටිකේ කරන්න බලමු. තව වෙන ගැටලුවක් තියෙනවද කාට හරි? තවත් එකක් යම් කිසි කෙනෙකුට පන්ති වල ය아가න්න බැරි කෙනෙක් ඉන්නවා නම් වෙනත් පන්ති වල සම්බන්ධ කෙනෙක් හරි අපේ මේ පට්ටාන් සභාවේ පන්තියට සම්බන්ධ කරන්න. ඒක මං හිතන්නේ ලොකු කුසල කර්මයක් නැත්නම් ඒගොල්ලන්ට වෙලාවක් නැහැනේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක් එකෙන් සම්බන්ධ කරවා ගන්න පුළුවන්. එහෙමනම් අද ශ්‍රීමති මහත්මිය අපි නිමා කරන්න වෙලාවද? මේ තමයි මම ගත් වෙලා ගිහලා ඇති. ඔබ නෑ ලක්ෂ්මී මහත්මියට මට අද හවස තාම. සර් එහෙනම් නිමා කරන්න පුළුවන්ද දැන්? දෙවියන් පින් දීලා අපි නිමා කරමුද එන? හොඳයි.
අපි එහෙනම් අප විසින් ධර්ම ශ්‍රවණමේ වශයෙන් ධර්ම දේශනාමේ වශයෙන් රැස් කරගත් සියලු පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් කරුණාවෙන් විද්‍යාරත්න සර් අපට පැය දෙකක් තරම් කාලයක් මේ අතිගම්බීර ධර්මපරියායක් පැහැදිලි කරලා විස්තර කරලා දුන්නා. අප සෑම ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත් සියලු කුසල් ඔබතුමාට ඊටාම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඔබතුමාගේ දේශනාමය කුසල සම්භාරයත් අප විසින් අනුමෝදන් කරා වූ කුසලුත් යම්තාක් සසර පටන් ලබාගෙන කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක්ම ලැබෙලා හිතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරා යා ගන්නට ලැබේවා. පතන්නා වූ උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ දෙමව්පියන් සහ පවුලේ සැමටත් විද්‍යාරත්න මහත්මියටත් ඒ වගේම ඔබතුමා ශිල්ප ලබා ගත්තා වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් සෑම සියලුම දෙනාට ඊටාම කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් සුගතියෙන් සුගතියටපත් වී උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වෙත්වා. ඒ වගේම සහභාගී වුණු සැමටත් ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සැමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබෙත්වා. පතන්නා උතුම් බෝධි වලින් උතුම් වූ නිර්වාණ අවබෝධයටපත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා. මේ වැඩසටහන බොහොම වෙහෙස මහන්සි වෙලා දැඩි අපහසුතා යටතේ අපට ලබා දුන්න බෘණ මහත්මයාටත් ලක්ෂ්මී මහත්මියටත් ඒ වගේම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ දෙපළටත් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතම ලැබේවා. සසර වසනතුරු නිවන් දක්නා ජාති දක්වාම උතුම් ගතිගුණ ඇති කල්යාණ මිත්‍ර සේවනයටත් සද්ධර්ම ශ්‍රවණයටත් හැකි පුණ්‍ය භූමිවලම උපදිමින් සසර ගමන සුව පහසුවෙන් ගත කරන්න මේ පින් හේතු වේවා වාසනාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔබතුමියටත් මේ විදිහටම ප්‍රතිපදා සංඛ්‍යාත ධර්ම ලාභය ලැබේවායි කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Saya usah, me da un